සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. ආර්ථික විද්‍යාවේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තුළ අපි ජාතික ගිණුම්කරණය හා සාර්වාර්ථික සමතුලිතය සම්බන්ධව ප්‍රශ්න අධ්‍යයනය කරනවා. විශේෂයෙන්ම මේ පාඩම් දෙකෙන් ලැබෙන MCQ තරමක් ගැටලුකාරී වෙනවා. ගොඩාක් දරුවෝ මේ පාඩමෙන් ලැබෙන පාඩම් දෙකෙන් ලැබෙන MCQ වරද්ද ගන්නවා. එතකොට මේ පසුගිය වසර 6ක MCQ විවරණය කරලා මම ඕගොල්ලොන්ට උගන්වනවා කොහොමද මේ MCQ වලට ඒ කියන්නේ ජාතික ගිණුම්කරණය හා සාර්වාර්ථික සමතුලිතය සම්බන්ධව ඕගොල්ලොන්ට ලැබෙන මේ MCQ වලට නිවැරදිව පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක පිළිබඳව මම ඔයාලට කියලා දෙනවා. පුතේ මේකේ අපි මුලින්ම යනවා 2015 ප්‍රශ්න පත්‍රයට. අපි 2015 22 වෙනි ප්‍රශ්නය තමයි ඇවිල්ලා තියෙන්නේ. ජාතික ගිණුම් හා සාර්වාර්ථික සමතුලිතය පටන් අරගෙන තියෙන්නේ 22 ඉඳලා ඉස්සරහට. එතකොට අපි මේ වෙනකොට හැම පේපර් එකකම පළවෙනි ප්‍රශ්නේ ඉඳලා වීඩියෝ මේකට කලින් 3ක් කරලා තියෙනවා. එතකොට මේ හැම එකේම සම්පූර්ණ පේපර් එකේ තියෙන ප්‍රශ්න පාඩම් වශයෙන් අධ්‍යයනය කරලා තියෙනවා. මේ 4 වෙනි වීඩියෝ එක ඔයගොල්ලන්ට පුළුවන් කලින් වීඩියෝත් බලන්න. හරි බලලා දැනුම වැඩි කරගන්න පුළුවන්. පුතේ බලන්න මේකේ තියෙනවා ප්‍රධාන වශයෙන්ම මුලින්ම දාලා කිසියම් ආර්ථිකයක ආදායම් චක්‍රීය ප්‍රවාහය පෙන්눔 කරන සටහනක් තුල ඒ කියන්නේ කිසියම් ආර්ථිකයක ආදායම් චක්‍රීය ප්‍රවාහය පෙන්눔 කරන සටහනක් තුල ආණ්ඩුව වෙතින් ඍජුව ගලා යන ප්‍රවාහයක් වනුයේ පහත සඳහන් දෑ අතුරෙන් කවරක්ද කියලා අහනවා. පුතේ ප්‍රධාන වශයෙන් මෙතන ආදායම් චක්‍රීය ප්‍රවාහය කියන එකේ අදහස මොකක්ද කියලා අපි බලමු. ආදායම් චක්‍රීය ප්‍රවාහය කියන එකේ අදහස. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම සරලව ගත්තොත් මෙන්න මේ විදිහට තියෙනවා. මේ පැත්තේ ඉන්නවා පුතේ ව්‍යාපාර අංශය. ඒ වගේම මෙතන ඉන්නවා කුටුම්බ අංශය. කුටුම්බ අංශය කියන්නේ අපේ පවුල් ඒකක. මෙතන ඉන්නවා ව්‍යාපාර අංශය නැත්නම් නිෂ්පාදන අංශය කියලා කියනවා. මෙතන මොකද වෙන්නේ? කුටුම්බ තමන් ගාව තියෙන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වගේ දේවල් ව්‍යාපාරික අංශයට දෙනවා. දීලා එයාගෙන් ගන්නවා මොනවාද? ආදායම්. එහෙමනේ කරන්නේ වාගේ අම්මා තාත්තා. හරි නැත්නම් කවදා හරි ඔයා හරිද ව්‍යාපාරයක වැඩට ගිහිල්ලා තමන්ගේ ශ්‍රමය සපයලා ඒ වෙනුවෙන් ආදායම් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ව්‍යාපාරිකයා අපේ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක අරගෙන ඒකෙන් භාණ්ඩ හදලා එයා අපිට මොනවද දෙනවද? භාණ්ඩ ලබා දෙනවා. ඒ වගේම මේ භාණ්ඩ වෙනුවෙන් වියදම් අපි ව්‍යාපාරිකයාට නැවත ලබා දීම සිදු කරනවා. ඔන්න ඔය විදිහේ ගමන් කරන සටහනට තමයි අපි කියන්නේ ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහන කියලා. එතකොට මෙන්න මේ වගේ සටහනක් තුල හරි අපෙන් අහනවා ආණ්ඩුව වෙතින් ඍජුව ගලා යන ප්‍රවාහයක් වනුයේ. හරි ඒ කියන්නේ ආණ්ඩුව සාමාන්‍යයෙන් රාජ්‍ය වියදම් සිදු කරනවා. රාජ්‍ය වියදම් සිදු කරනවා. එතකොට සංක්‍රාම වගේ දේවල් ලබා දීම සිදු කරනවා ප්‍රධාන වශයෙන්. එතකොට ආණ්ඩුව වෙතින් ඍජුව ගලා යන ප්‍රවාහයක් වනුයේ. හරි එතකොට ආණ්ඩුව වෙතින් ඍජුව ගලා යනවා කියලා කියන්නේ මේකට ඇතුළට යන එක. මේකේ ඇතුළට යන එක. ඒ ඇතුළට යනවා රාජ්‍ය වියදම් මේ වගේම මොනවාද? මෙන්න මේ සංක්‍රාම වගේ දේවල්. හරිද? මතක තියාගන්න. සංක්‍රාම වගේ දේවල් හරි මේ ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහන තුලට ගමන් කරනවා. එතකොට දැන් මෙතන රාජ්‍ය වියදම් කියන එක නැති හින්දා අපිට සංක්‍රාම වියදම් කියන එක පිළිතුර විදිහට ගන්න පුළුවන්. එහෙනම් 22ට පිළිතුර 4 වශයෙන් අපිට දක්වන්න පුළුවන්. පුතා ඊට පස්සේ තියෙනවා ව්‍යාපාර චක්‍රයක සංකෝචනාත්මක අධීරයේදී මොකද්ද වෙන්නේ කියලා අහන්නේ. විශේෂයෙන් ව්‍යාපාර චක්‍රයක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ පැත්තේ කාලය ගත්තොත් මේ පැත්තේ මූර්ත නිමැවුම. ඔන්න ඔය විදිහට තියෙනවා. එතකොට අපි හිතනවා අපේ විභව නිමැවුම මේ විදිහට ගමන් කරා. ඒ කියන්නේ ওই විදිහට
ඉහළට ගමන් කරයි. ඒ කියන්නේ ආර්ථිකයක් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. විභව නිමැවුම. හරි? විභව නිමැවුම. නමුත් සත්‍ය නිමැවුම මොකද වෙන්නේ? මේ විභව නිමැවුමත් එක්ක මෙන්න මේ චක්‍රීය හැසිරීමක් ලෙස තමයි ගමන් කරන්නේ. ඔන්න ඔය විදිහට විභව නිමැවුමත් එක්ක මොන හැසිරීමක්ද? චක්‍රීය හැසිරීමක් ලෙස තමයි ගමන් කරන්නේ. ඔය විදිහට ගිහිල්ලා ඔය විදිහට පල්ලෙහාට ඇවිල්ලා ඔන්න ඔය විදිහට ගමන් කිරීම සිදු වෙනවා. හරිද? එතකොට මෙන්න මේ අවස්ථාවට කියනවා මේ මෙහෙම ගමන් කරන එකට අපි කියනවා සත්‍ය නිමැවුම කියලා. සත්‍ය නිමැවුම. හරි? එතකොට මෙතනට කියනවා මුදුන. මේ ගමන් කරන එකට කියනවා පසුබැසීම. එතකොට පතුලට ගමන් කරනවා නැවත ආර්ථිකය ප්‍රසාරණයට ගමන් කරනවා. ඔන්න ඔය විදිහට. ප්‍රසාරණය. එතකොට හොඳට මතක තියාගන්න පුතේ ඉක්මනින් පසුබසින්න පුළුවන් ආර්ථිකය හැබැයි ප්‍රසාරණය වෙන්න කාලයක් ගත වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ආර්ථිකයක් ඉක්මනට කඩා වැටෙන්න පසුබසින්න පුළුවන්. නමුත් නැවත ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙන්න කාලාන්තරයක් ගත වෙනවා. මතක තියාගන්න. දැන් අපෙන් අහන්නේ සංකෝචනාත්මක අධීරයේදී. සංකෝචනාත්මක අධීර කියන්නේ මන් මේ කොළපාටින් රවුම් කරන මේ தත්ත්වය සංකෝචනය වෙනවා ආර්ථිකේ. ඔන්න ඔය මට්ටමේදී සංකෝචනය වෙනවා. ඒකෙදී මොකද වෙන්නේ කියලා අහන්නේ. පුතේ සංකෝචනය වෙනවා කියලා කියන්නේ ආර්ථිකයක් අනිවාර්යයෙන්ම ඒ ආර්ථිකයේ ඉන්න මිනිස්සුන්ට රැකියාවල් නැතුව යනවා. රැකියාවල් නැතුව යනවා කියන්නේ විරකියාව ඉහළ යනවා. එතකොට මිනිස්සුන්ට රැකියාවල් නැහැ කියලා කියන්නේ අනිවාර්යෙන් රටේ හදන නිමැවුමත් මොනවා වෙනවද පුතේ? පහළ යාම සිදු වෙනවා. එහෙනම් පිළිතුර අපිට 23ට අදාළව දෙක ගන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථිකයක් සංකෝචනය වෙනවා නැත්නම් පසුබසිනවා කියලා කියන්නේ විරකියාව ඉහළ යනවා. ඒ කියන්නේ රැකියාවල් නැති අය ඉහළ යනවා. ඒ වගේම නිමැවුම මොනවා වෙනවද? පහළ වෙනවා. එතකොට අපි දන්නවා වර්තමානයේ ඇති වුණ කොවිඩ් වසංගතයත් එක්ක විශාල ලෙස රැකියාවල් නැතුව ගියා මිනිස්සුන්ට. ඒකින්ද විරකියාව ඉහළ ගියා. ඒ වගේම සමස්ත ලෝකයේම නිමැවුම මොනවා වෙලා තියෙනවද? පහළ ගිහිල්ලා තියෙනවා. හරිද? පුතා ඊට පස්සේ අපි එනවා බලන්න වර්තමානයේ ශ්‍රී ලංකාවේ දළදේශීය ප්‍රාග්ධන සම්පාදනය තුළ දක්නට ලැබෙන විශාලතම සංරචකය වෙන්නේ මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ දළදේශීය ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ රටේ ආයෝජනය. රටේ ආයෝජනය. එතකොට මේ ආයෝජන තුළ දකින්න පුළුවන් විශාලතම සංරචකය මේ වෙනකොට අපිට දකින්න පුළුවන් විශාලතම සංරචකය තමයි ඉදිකිරීම. මොකද රට පුරාම විවිධ ඉදිකිරීම් දාමයන් ස්ථාපිත කරලා තියෙනවා. එතකොට මේ 24 වෙනි ප්‍රශ්නෙට පුතේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මහ බැංකු වාර්තාවේ. මහ බැංකු වාර්තාවෙන් අහපු ප්‍රශ්නයක්. එතකොට මහ බැංකු වාර්තාවට අනුව අපිට දක්වන්න පුළුවන් ඉදිකිරීම් විදියට. ඊට පස්සේ තියෙනවා වියදම් ප්‍රවේශයෙන් දළදේශීය නිෂ්පාදිතයේ ගණනය කිරීමේදී එකතු කළ යුතු වියදම් ශීර්ෂ වෙන්නේ මොනවාද කියලා අහනවා. වියදම් ප්‍රවේශයේදී දැන් අපි දන්නවානේ ජාතික ගිණුම් හදනවා කියලා ප්‍රධාන ප්‍රවේශ තුනකට නිමැවුම් ප්‍රවේශය, ආදායම් ප්‍රවේශය, වියදම් ප්‍රවේශය කියලා. එතකොට අන්න ඒ කියන වියදම් ප්‍රවේශයෙන් දළදේශීය නිෂ්පාදිතයේ ගණනය කරන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. පුතේ මේ දළදේශීය නිෂ්පාදිතයේ හදන්නේ වියදම් ප්‍රවේශයේදී හොඳට මතක තියාගන්න පාරිභෝජන වියදමයි, ආයෝජන වියදමයි, ආණ්ඩුවේ මිලදී ගැනීම, ශුද්ධ අපනයන කියන ඔන්න ඔය කොටස් 4 එකිනෙකට එකතු කරාම ඔය කොටස් 4 එකිනෙකට එකතු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් රටේ සමස්ත දළදේශීය නිෂ්පාදිතය. මේ දළදේශීය නිෂ්පාදිතය කියන්නේ කිසියම් රටක් තුල හදපු භාණ්ඩ හා සේවාවල එකතු කළාගේට අපි කියනවා දළදේශීය නිෂ්පාදිතය. කියන්නේ ලංකාව තියෙනවා නම් ලංකාව ඇතුලේ හදපු ඕනෙක් කෙනෙක් වෙන්න පුළුවන්, ලාංකිකයෙක් වෙන්න පුළුවන්, නැත්නම් පිටරට කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු හරි ලංකාවේ ඇතුලේ භාණ්ඩ හැදුවා නම් ඒක දළදේශීය නිෂ්පාදිතයට අන්තර්ගත වෙනවා. එතකොට දළ ජාතික ආදායමට එන්නේ ලංකාවේ මිනිස්සු හදපු ටික විතරයි. එතකොට එතනදී හදන තැනක් වැඩක් නැහැ. කොහේ
හරි ලංකාවේ මිනිස්සෙක් තමන්ගේ සම්පත් භාවිතා කරලා බාණ්ඩ හදලා තියෙනවා නම් ඒක දල ජාතික ආදායමට ඇතුළත් වෙනවා. ඒක මතක තියාගන්න. ඒවත් වැදගත් වෙයි. එතකොට දැන් මෙතන අහලා තිබ්බේ වියදම් ප්‍රවේශයෙන් දලදේශීය නිෂ්පාදිතය හදන විදියනේ. වියදම් ප්‍රවේශයෙන් දලදේශීය නිෂ්පාදිතය හදන්නේ පාරිභෝජන වියදමයි ආයෝජන වියදමයි රජයේ මිලදී ගැනීම මේ වගේම ශුද්ධ අපනයන කියන ඒ ටික එකතු කරාම තමයි අපිට ගන්න පුළුවන් වියදම් ප්‍රවේශයෙන් දලදේශීය නිෂ්පාදිතය. දැන් කවුරු හරි දරුවෙක් අහන්න පුළුවන් ඇයි එහෙම කියන්නේ? ඇයි ඒ හතරට සමාන වෙන්න හේතුව මොකද්ද? හේතුව තමයි පුතේ ප්‍රධාන ආර්ථික කාරකයන් හතරක් ඉන්නවා ආර්ථිකයක. එකක් තමයි කුටුම්බ. අනිත් එක්කෙනා තමයි ව්‍යාපාර, අනිත් එක්කෙනා තමයි රජය, අනිත් එක්කෙනා තමයි විදේශ අංශය. එතකොට කුටුම්බ පාරිභෝජනයට වියදම් කරනකොට ව්‍යාපාරිකයා ආයෝජනයට වියදම් කරනවා, රජයේ රාජ්‍ය වියදම් වලට වියදම් කරනවා. එතකොට විදේශ අංශය ශුද්ධ අපනයන සඳහා වියදම් කරනවා. ඔන්න ඔය කොටස් හතරේ එකතුවෙන් තමයි රටේ සමස්ත නිෂ්පාදිතයේ තීරණය වෙන්නේ මොන ප්‍රවේශයේද? වියදම් ප්‍රවේශයේදී. එතකොට මේ කොටස් හතරේ එකතුව අපි E කියලත් සංකේතවත් කරනවා. E කියලා කියන්නේ රටේ සමස්ත ඉල්ලුම නැත්නම් සමාහාර වියදම කියලා අපි කියනවා. හරිද? පුතා ඊට පස්සේ අපි එනවා බලන්න 26 වෙනි ප්‍රශ්නේ. 26 වෙනි ප්‍රශ්නේත් මහ බැංකු වාර්තාවෙන්ම අහලා තියෙන එකක්. පවත්නා වෙළඳපොළ මිල අනුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදිතය අගේ. එතකොට මහ බැංකු වාර්තාවේ මුලින්ම තියෙනවා ආර්ථික දර්ශක කියලා. ඒ ආර්ථික දර්ශක වලින් අපිට බලා ගන්න පුළුවන් වර්තමානයේ දලදේශීය නිෂ්පාදිතයේ අගය. එතකොට මේ පිළිතුරට අනුව අපිට ගන්න පුළුවන් හරි මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක වගේ ප්‍රමාණයක්. හරි 7.5යි 80යි 85යි අන්න ඔය වගේ මට්ටමක තමයි අපේ රටේ නිෂ්පාදිතය දකින්න පුළුවන්. ඒකත් මහ බැංකු වාර්තාවෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. හරිද පුතා? හරි. පුතේ අපි එනවා 27 වෙනි ප්‍රශ්නේ බලන්න. ඒකේ මොකක්ද කියන්නේ? පාරිභෝජන වියදම දීලා බදු අය භාරය රජයේ මිලදී ගැනීම ආනයන අපනයන වෙළඳපොළ මිල යටතේ දලදේශීය නිෂ්පාදිතයක් දීලා මෙම ආර්ථිකයේ ආයෝජන මට්ටම කොහොමද කියලා අහනවා. පුතේ එතකොට මම ඔයාට අර කලින් කියලා දුන්නේ මෙන්න මේ E කියන එක්කෙනා හැදෙන්නේ ප්‍රධාන තුන් දෙනෙක්ගේ එකතුවකින්. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. C කියන්නේ පුතේ පාරිභෝජන වියදම. හරිද? පාරිභෝජන වියදම හැටියට අපිට ගන්න පුළුවන් C. එතකොට ආණ්ඩුවේ මිලදී ගැනීම 1500ක් තියෙනවා. ඒ වගේම ආනයන අපනයන අතර වෙනස අපිට ගන්න පුළුවන්. ඒ වගේම මෙතන දීලා තියෙනවා දලදේශීය නිෂ්පාදිතය. එතකොට ඒක අපිට E කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට ඒ විදිහට පදනම් කරගෙන අපිට හරි මේකට පිළිතුර ගන්න පුළුවන්. දැන් බලන්න පුතේ අපිට මේ එක් දේවල් වලට අගයන් දාලා අපිට දැන් ආයෝජන හොයන්න පුළුවන්. දැන් C ට අපි 5000 ආදේශ කරොත් අපිට ආයෝජන තමයි හොයන්න ඕනේ. රජයේ වියදම තියෙනවා පුතේ 1500ක් විදිහට. එතකොට මෙතන ශුද්ධ අපනයන ගන්නේ අපනයන වලින් ආනයන ටික අඩු කරන්න. ඒ කියන්නේ 980න් 1200 අඩු කරන්න. 980න් 1200 අඩු කරාට පස්සේ අපිට පිළිතුර ගන්න පුළුවන්. හරිද? ඍණ 220ක් විදිහට අපිට පිළිතුර ගන්න පුළුවන්. හරිද පුතා? ඍණ 220ක් විදිහට අපිට පිළිතුර ගන්න පුළුවන්. ඍණ 220ක්. එතකොට මේ ටික සුළු කරන්න. එතකොට E වලගේ අපි දන්නවා 810යි කියලා. ඒක තමයි දලදේශීය නිෂ්පාදිතය. මේ E සමානයි y ට. හරි. එතකොට සමහර අවස්ථාවලදී y කියන එක භාවිතා කරලා හදන්නත් පුළුවන්. E කියන එක භාවිතා කරලා හදන්නත් පුළුවන්. සාර්වත්‍රික සමතුලිතය යටතේ ඒගොල්ලෝ එකිනෙකට සමානයි කියලා අපි දන්නවා. එතකොට මෙතන මේ එකතු කරගන්න පුළුවන් අය එකතු කරගෙන අඩු කරන්න පුළුවන් අය අඩු කරාට පස්සේ හරි අඩු කරලා මේ පැත්තේ තියෙන
එකතුව එහා පැත්තට ගිහිල්ලා i කියන එක කෙනා අපිට හොයාගන්න පුළුවන්. එතකොට i ට පිළිතුරක් එනවා 1720ක් විදිහට. 1720ක් විදිහට i ට පිළිතුර එනවා. එහෙනම් උත්තරේ 4 විදිහට අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න 28 වෙනි ප්‍රශ්නයට අපි එනවා. ඒකේ අපිට ප්‍රස්තාර සටහනක් දීලා තියෙනවා. හරි. ඒකේ කියනවා බලන්න ඉහත ප්‍රස්තාර සටහනේ රේඛීය පාරිභෝජන ශ්‍රිතයක් වේ. රේඛීය පාරිභෝජන ශ්‍රිතයක් කියලා කියන්නේ වෙනස් වීම එකිනෙකට සමානයි කියන එක. මෙම පාරිභෝජන ශ්‍රිතෙහි ස්වායත්ත පාරිභෝජන වියදම 4000ක්ලු. ස්වායත්ත පාරිභෝජන වියදම කියන්නේ මෙන්න මෙතනට එනාගේ. ඒ කියන්නේ ආදායමක් තිබුණත් නැතත් සිදු කරන පාරිභෝජනය තමයි ස්වායත්ත පාරිභෝජනය. ඒ කියන්නේ ආදායම බිඳුවේදී පවා ස්වායත්ත පාරිභෝජනය දකින්න පුළුවන්. ඒකයි මෙතනට අපි දාන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා B ලක්ෂයේදී මුළු පාරිභෝජන වියදම කොච්චරද කියලා අහනවා. ඒ කියන්නේ මේ B ලක්ෂයේදී මෙතනට එන්න ඕන පාරිභෝජන වියදම කොච්චරද කියලා අහනවා. ඒක අපිට සරලව ගන්න පුළුවන්. මෙතක් ඉඳලා මෙතනට වෙනස කීයද? 5000ක වෙනසක් තියෙනවා. එහෙනම් මෙතක් ඉඳලා මේ B ලක්ෂයට වෙනස ඒකත් අනිවාර්යෙන් 5000යි. මොකද රේඛීය ශ්‍රිතයක් කියලා කියනවනේ. එහෙනම් 9000ට 5000 එකතු වුණාම අපිට එතන පිළිතුර ගන්න පුළුවන් කීයයි කියලාද පුතේ? 14000ක් විදිහට පිළිතුර ගන්න පුළුවන්. පිළිතුර 4. හරි. පුතා ඊට පස්සේ බලන්න තියෙනවා ආර්ථික විද්‍යාඥයන් උපකල්පනය කරනුවේ මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ ඉහළ යනකොට. එතකොට රටක මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ ඉහළ යනකොට රටේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙනවා. ආදායම් වැඩි වෙනකොට මිනිස්සු වැඩි වැඩියෙන් පිටරටින් භාණ්ඩ ආනයනය කරන්න පටන් ගන්නවා. හරි. විශාල ලෙස පිටරටින් භාණ්ඩ ආනයනය කරන්න පටන් ගන්නවා. පිටරටින් භාණ්ඩ ආනයනය කරනකොට ඒ රටේ අපනයන පහළ වැටෙනවා. මොකද අපනයන වලට සාපේක්ෂව ආනයන වැඩි වෙනවා කියන්නේ හරි ශුද්ධ අපනයන පහළ වැටෙන තත්ත්වයකට පත් වෙනවා. හරි. ඊට පස්සේ බලන්න 2016 ප්‍රශ්න පත්‍රයට අපි එනවා. ඒකේ තියෙනවා 20 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඒකේ 5 වෙනි හා 6 වෙනි පාඩම් වල ප්‍රශ්න පටන් ගන්නෙ. ඒකෙත් කියනවා 2016 බලන්න 20 වෙනි ප්‍රශ්නේ ආදායම් චක්‍රීය ප්‍රවාහ ආකෘතිය තුල ඇතුළත් මූර්ත ප්‍රවාහය අතුරෙන් එකක් වන්නේ. මම දැන් ඔයාලට ඉස්සෙල්ලා ඇඳලා පෙන්නුවා කුටුම්බංශයයි ව්‍යාපාරංශයයි ওই විදිහට ඉන්නකොට මොකද වෙන්නේ? කුටුම්බ තමන්ගේ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය කියන දේවල් සපයනවා. භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය කියන්නේ මුදල් නෙමෙයි. එතකොට ඒවා මූර්ත ප්‍රවාහයන්. ඊට පස්සේ ව්‍යාපාරිකයා කුටුම්බයන්ට මුදල් දෙනවනේ. ඒක මූල්‍ය ප්‍රවාහයක්. ඊට පස්සේ ව්‍යාපාරික අංශය නැවත කුටුම්බ වලට දෙනවනේ භාණ්ඩ. ඒක මූර්ත ප්‍රවාහයක්. එතකොට කුටුම්බ භාණ්ඩ මත වියදම් කරනවනේ. ඒක මූල්‍ය ප්‍රවාහයක්. ඔන්න ඔය විදිහට තමයි ඔතන සිද්ධිදාමය සිදු වෙන්නේ. හරිද පුතා? දැන් අපෙන් අහන්නේ අහන ප්‍රශ්නේ තමයි ආදායම් චක්‍රීය ප්‍රවාහ ආකෘතිය තුල ඇතුළත් මූර්ත ප්‍රවාහ අතුරෙන් එකක් වන්නේ. මූර්ත ප්‍රවාහ දෙකක් තියෙනවානේ. එකක් තමයි කුටුම්බ නිෂ්පාදන සාධක සපයන එක. මොනවාද නිෂ්පාදන සාධක? භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනය වගේ දේවල් සපයන එක තමයි එක මූර්ත ප්‍රවාහයක්. අනිත් එක ව්‍යාපාරික අංශය කුටුම්බට දෙන භාණ්ඩ ටික තමයි අනිත් මූර්ත ප්‍රවාහය. එතකොට මෙතන දැන් ප්‍රශ්නේ මූර්ත ප්‍රවාහ අතුරෙන් එකක් නේ අහන්නේ. බලන්න මේකේ තියෙන උත්තර. මෙතන තියෙනවා ආයතන වෙතින් කුටුම්බ කරා ඇදෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඔන්න පිළිතුර කියවනකොටම අපිට තියෙන. එහෙනම් ආයතන වලින් කුටුම්බ වලට ඇදී යන භාණ්ඩ හා සේවා ප්‍රවාහය ගත්තම ඒක මූර්ත ප්‍රවාහයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ බලන්න ඒකේ 21 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පසුගිය වර්ෂයේදී කිසියම් රටක පොදු මිල මට්ටම ඉහළ ගිය නමුදු. හොඳට මතක තියාගන්න පොදු මිල මට්ටමේ බලපෑම තියෙන්නේ නාමික දළදේශීය නිෂ්පාදිතයට. හරිද? ඒ කියන්නේ පොදු මිල මට්ටම වෙනස් වීම, ඒ කියන්නේ පොදු මිල මට්ටමේ වෙනස් වීම නාමික දළදේශීය නිෂ්පාදිතය තුල තියෙනවා.
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වෙනස් වීම මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ තියෙනවා. තේරුණාද? පොදු මිල මට්ටමේ වෙනස් වීම නාමික දළදේශීය නිෂ්පාදිතයේ තියෙනකොට භාණ්ඩ හා සේවාවල නිෂ්පාදනයේ වෙනස් වීම මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ තියෙනවා. දැන් මේකේ අහනවා පසුගිය වර්ෂයේදී කිසියම් රටක පොදු මිල මට්ටම ඉහළ ගිය නමුදු භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ නොවෙනස්ව පැවතින. ඒ කියන්නේ පොදු මිල මට්ටම ඉහළ ගිහිල්ලාලු. එතකොට පොදු මිල මට්ටම ඉහළ යනවා කියන්නේ අනිවාර්යයෙන්ම නාමික දළදේශීය නිෂ්පාදිතයේ ඉහළ යාමක් සිදු වෙනවා. හරි? නාමික දළදේශීය නිෂ්පාදිතය ඉහළ යාමක් සිදු වෙනවා. එහෙනම් නාමික දළදේශීය නිෂ්පාදිතයේ ඉහළ යන්න ඕනේ. එතකොට නාමික දළදේශීය නිෂ්පාදිතයේ ඉහළ යන පිළිතුරු දෙකක් තියෙනවා. එහෙනම් අපිට මූර්ත දළදේශීය නිෂ්පාදිතයෙන් තමයි හරි පිළිතුර තෝරගන්න වෙන්නේ. බලන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ නොවෙනස්ව තිබුණේ. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වෙනස් වෙලා නැහැ. එහෙනම් මූර්ත දළදේශීය නිෂ්පාදිතය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මූර්ත දළදේශීය නිෂ්පාදිතය වෙනස් වෙන්නේ නැති පිළිතුරු දෙකක් තියෙනවා. එතකොට ඔයාලට දැන් පැහැදිලි හරි දෙකක්ම වැටිලා තියෙන්නේ. හරි දෙකක්ම වැටිලා තියෙන්නේ. හරි 4 කියන පිළිතුරට එහෙනම් අපේ පිළිතුර වෙන්නේ කීයද? 4. තේරුණාද? එතකොට මේ වගේ ප්‍රශ්නයකදී ඔන්න ඔය වගේ ක්‍රමයක් භාවිතා කරන්න පිළිතුර ලබා ගන්න. එතකොට හරි දෙකම වැටිලා තියෙන්නේ 4 වෙනි කියන ප්‍රශ්නෙට පිළිතුරට. එහෙනම් අපිට 4 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ අපි එනවා 2016 22 වෙනි ප්‍රශ්නේ. බලන්න ඒකේ දීලා තියෙනවා මේ ප්‍රශ්නේ. පහත දෑතුරින් පෞද්ගලික ආදායම ගණනය කිරීමේදී ඇතුළත් කරගන්නා නමුදු ජාතික ආදායම ගණනය කිරීමේදී බැහැර කරන දෙයක්. පුතේ ජාතික ආදායම ගණනය කිරීමේදී බැහැර කරන ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. එකක් තමයි සංක්‍රාම වගේ දේවල්. ඒක පාර්ශවීය සංක්‍රාම, ඔය විශ්‍රාම වැටුප් දෙන ඒවා, හරි, සහනාධාර දෙන ඒවා, ඒ සංක්‍රාම වගේ දේවල් අයින් කරනවා. හරි. ඒ වගේම තමන්ගේ දෙමාපියන් දරුවන්ට දෙන විවිධ පාසල් යන්න දෙන වියදම් ඒවා සංක්‍රාම ගණයට තමයි වැටෙන්නේ. අනිත් එක තමයි මූල්‍ය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනු. මූල්‍ය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනු කියන්නේ ඔය කොටස් තොග මිලට ගන්නකොට, භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මිලට ගන්නකොට දරන වියදම ඒවා මූල්‍ය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනු. ඇයි එතනදී වෙන්නේ? එක තැනක තියෙන සල්ලි තොගයක් තව තැනකට යන එක විතරයි. හිතන්න ඔයා කෝටියක කොටස් මිලට ගත්තා කියලා. එතකොට මොකද වෙන්නේ? ඔයා ගාව තිබ්බ සල්ලි කෝටිය තව එක්කෙනෙක් ගාවට ගියා විතරයි එතන වෙන්නේ. එතන භාණ්ඩයක්වත් සේවාවක්වත් බිහි වෙලා නැහැ. හැබැයි මේ ගනුදෙනුවේදී උවමාරු වෙන පොලිය, ලාභ ලාභාංශ, කොමිස් මුදල් අන්න ඒ වගේ දේවල් ඇතුළත් කරනවා. හැබැයි අර සම්පූර්ණ මුදල මොනා කරන්නේ නැද්ද? ඇතුළත් කරන්නේ නැහැ. ඒ මූල්‍ය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනු. ඒ වගේම පාවිච්චි කරපු භාණ්ඩ නැවත අලෙවි කරන දේවලුත් හරි ওই ජාතික ආදායම ගණනය කරනකොට අන්තර්ගත කරන්නේ නැහැ. අපි 2015 දී මෝටර රථයක් අරගෙන ඒක 2021 දී විකුණුවා කියලා හිතන්න. එතකොට 2015 දී ගනුදෙනුව සිදුවෙන අවස්ථාවේදී මුලින්ම මෝටර රථය අලුතෙන්ම මිලට ගන්නකොට ඒක ජාතික ගිණුම් වලට ගිහිල්ලා තියෙනවා. ඒක නැවත විකුණුවා කියලා ජාතික ගිණුම් වලට යන්නේ නැහැ. හරිද? හරි. එතකොට ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්නේ නැති කොටස් 3යි සංක්‍රාම, මූල්‍ය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනු, ඒ වගේම තමයි පාවිච්චි කළ භාණ්ඩ නැවත අලෙවි කිරීම. එතකොට මේ මූල්‍ය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනු වලදී මතක තියාගන්න මේ ගනුදෙනු වලදී පැන නගින ලාභ ලාභාංශ, කොමිස් මුදල්, හරි, අන්න ඒ වගේ දේවල් පොලිය ඒවා අන්තර්ගත කරනවා. හැබැයි අර සම්පූර්ණ මුදල මොනා කරන්නේ නැද්ද? අන්තර්ගත කරන්නේ නැහැ. හරිද? හරි. එතකොට පෞද්ගලික ආදායම ගණනය කිරීමේදී ඇතුළත් කරගන්නා නමුදු ජාතික ආදායම ගණනයේදී ඇතුළත් කරන්නේ නැත්නම් මොකක්ද කියලා අහන්න. උදේ සාමාන්‍යයෙන් පෞද්ගලික ආදායම ගණනය කරනකොට ඔය කුටුම්බයන්ට ලැබෙන සංක්‍රාම වගේ දේවල් එකතු කරනවා. සංක්‍රාම වගේ දේවල් එකතු කරනවා. හරි. එතකොට පිළිතුර අපිට දෙක වශයෙන් තමයි ගන්න පුළුවන්. සංක්‍රාම ගෙවීම් පෞද්ගලික ආදායම ගණනය කරනකොට එකතු කරනවා. හරි. ජාතික ආදායම ගණනයේදී මොනා කරන්නේ නැද්ද? එකතු කරන්නේ නැහැ. එහෙනම් පිළිතුර 2. 23 වෙනි ප්‍රශ්නය. සරල ආර්ථිකයක සමාහාර පාරිභෝජන ශ්‍රිතය. මෙන්න සමාහාර පාරිභෝජන ශ්‍රිතය දීලා තියෙනවා. එතකොට මේක ලියවෙන්නේ C
සමානයි A ධන හරි BY කියලා. ඒකේ අදහස තමයි A කියන එකේ අදහස. ඒ කියන්නේ 250 කියන එකේ අදහස තමයි හරි ආදායමක් තිබුණත් නැතත් 250ක් පාරිභෝජනය කරනවා කියන එක තමයි ඕකේ අදහස. ආදායම බිඳුවේදී වුණත් අපිට කාලා බීලා ඉන්න හරි රුපියල් 250ක් ඕන කියලා තමයි ඔය කියන්නේ. හරිද? ඊට පස්සේ මෙතන 0.75 කියන්නේ 175 කියන එක. ඒකේ අදහස තමයි අපේ ආදායම 100කින් වැඩි වුණොත් අපි රුපියල් 75ක් පාරිභෝජනයට වැය කරනවා කියන එක තමයි ඔතන තියෙන්නේ. එතකොට ඒ දෙන්නගේ එකතුවෙන් තමයි මේ පාරිභෝජන සමීකරණය හැදෙන්නේ. හරිද? හරි. ඊපස්සේ ආයෝජන දෙනවා 450ක්ලු. මෙම ආර්ථිකයේ සමතුලිත ආදායම් මට්ටම කොහොමද කියලා අහනවා. සමතුලිත ආදායම් මට්ටම. එතකොට මේක අපිට හදන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. හරිද? මේ වගේ අවස්ථාවකදී මම සරල ක්‍රමයක් කියලා දෙන්නම්. මෙන්න මෙයාව පාවිච්චි කරලා හරි අපිට ගුණකය හොයාගන්න පුළුවන්. ගුණකය. හරිද? ඒ කියන්නේ ගුණකය හදන්නේ එක බෙදීම MPS. එක බෙදීම MPS. එතකොට බලන්න එක බෙදීම MPS කියන්නේ ආන්තික ඉතුරුම් නැම්මියාව. හැබැයි මේ 0.75 කියන්නේ පාරිභෝජන ශ්‍රිතේ තියෙන එක්කෙනානේ. යා ආන්තික පාරිභෝජන නැම්මියාව. එතකොට ඔය ආන්තික ඉතුරුම් නැම්මියාවයි ආන්තික පාරිභෝජන නැම්මියාවයි ඒගොල්ලෝ එකිනෙකට සමානයි. නෙමෙයි එකට සමානයි. හරිද? ආන්තික පාරිභෝජන නැම්මියාවයි ආන්තික ඉතුරුම් නැම්මියාවයි ඒ කියන්නේ MPC කියන්නේ ආන්තික පාරිභෝජන නැම්මියාව MPS කියලා කියන්නේ ආන්තික ඉතුරුම් නැම්මියාව ඒගොල්ලෝ කීයට සමානයිද? එකට සමානයි. ඒගොල්ලෝ කීයට සමානයිද? එකට සමානයි. හරිද පුතා? එතකොට ඒගොල්ලෝ එකට සමාන හින්දා හරිද අපිට දැන් ඔතන ගන්න පුළුවන් මේ ගණනය කිරීම කරනකොට හරිද මේගොල්ලෝ එකිනෙකට සමාන හින්දා ආන්තික පාරිභෝජන නැම්මියාව 0.75 නේ. එතකොට MPS එහෙනම් අපිට ගන්න පුළුවන් 0.5 කීයද? 2.5යි කියලා. එතකොට එක බෙදීම 0.25 අපිට මේක බෙදන්න පුළුවන් පල්ලෙහා දශම ස්ථාන දෙකක් තියෙන හින්දා හරි උඩට බිංදු දෙකක් දාලා මේක 25න් බෙදුවා නම් අපිට පිළිතුර ගන්න පුළුවන් කීයයි කියලා 4යි කියලා. ඔන්න ගුණකය 4යි කියලා හොයාගත්තා. එතකොට ගුණකය 4යි කියලා හොයාගත්තම මේ සමතුලිත ආදායම හදන්න පුළුවන් K කියන එක්කෙනා ඒ නෝට් ගෙන් වැඩි කරා නම් එතකොට ගුණකය තමයි අපි හොයාගත්තේ 4යි කියලා. ඒ නෝට් කියන්නේ මෙතන මේ 250යි 450යි එකතුව. 250යි 450යි එකතුවට තමයි ඒ නෝට් කියලා කියන්නේ. එතකොට එතන තියෙනවාගේ 700ක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට 700 4න් වැඩි කරාට පස්සේ අපිට පිළිතුර ගන්න පුළුවන් කීයද? 2800ක් විදිහට ගන්න පුළුවන් සමතුලිත ආදායම. කවුරු හරි දරුවෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් MPC කියන එක්කෙනයි MPS කියන එක්කෙනයි. ඒ කියන්නේ ආන්තික පාරිභෝජන නැම්මියාවයි ආන්තික ඉතුරුම් නැම්මියාවයි එකට සමාන වෙන්නේ කොහොමද? මේ දෙන්න විතරක් නෙමෙයි සාමාන්‍ය පාරිභෝජන නැම්මියාව සාමාන්‍ය ඉතුරුම් නැම්මියාව කියන ඒගොල්ලොත් කීයට සමානයිද? එකට සමානයි. හරිද? එතකොට ඒකට හේතුව අපේ ආදායමෙන් අපි පාරිභෝජනය කරනවයි ඒ වගේම හරි ඉතුරු කරනවයි විතරයි. ඒ කියන්නේ අපේ වැය කළ හැකි ආදායමෙන් අපි එක්ක පාරිභෝජනය කරනව නැත්නම් ඉතුරු කරනවා. එච්චරයි. ඊට එහා දෙයක් කරන්නේ නැහැ. ඒක නිසා ආන්තික පාරිභෝජන නැම්මියාව ආන්තික ඉතුරුම් නැම්මියාව වගේම සාමාන්‍ය පාරිභෝජන නැම්මියාව සාමාන්‍ය ඉතුරුම් නැම්මියාව කියන එකත් කීයට සමානයිද? එකට සමානයි. විශේෂත්වය තියෙන්නේ මේගොල්ලෝ කවදාවත් එක ඉක්මවාලා යන්නේ නැහැ. ඒ කියන්නේ මේ දෙන්නගේ අගයන් මෙයා එක ආවොත් එහෙම මෙයා අනිවාර්යයෙන්ම බිඳුවයි. මෙයා 0.8ක් ආවොත් එහෙම මෙයා 0.2යි. ඔන්න ඔය විදිහට. කවදාවත් එක ඉක්මවලා යන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ එක ඉක්මවලා යනවා. මෙයාගේ අගය 2ක් ආවොත් මෙයාගේ අගය අනිවාර්යයෙන්ම ඍණ 1යි. එතකොට ධන 2යි ඍණ 1යි ගැලපුණොත් උත්තරේ 1. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. තේරුණාද? ඒවා මතක තියාගන්න විභාගෙදී වැදගත් වෙන්න පුළුවන්. ඒවා කොහේ හරි සටහන් කරලා හරි තියාගන්න. හරි. පුතා ඊට පස්සේ අපි එනවා 24 වෙනි ප්‍රශ්නේ. ආයෝජන ගුණකයේ වටිනාකම වැඩිවන්නේ පහත සඳහන් කවර කරුණක වැඩිවීමක් නිසාද? දැන් අපි අර ඉස්සෙල්ලා ගුණකය හැදුවේ.
උඩ එකේ ගුණකයේ හැදුවා නේද? එතකොට k සමානයි 1 බෙදීම mps කියලා අරගෙන හරිද? 1 බෙදීම 0.25යි ගුණකේ අපිට ආව කීයයි කියලාද 4යි කියලා. එතනදී ආන්තික පාරිභෝජන නැම්මියාව නේ mpc කියලා කිව්වේ. එයා 0.75යි. දැන් මේ mpc කියන එක කෙනා 0.8යි කියලා ගාන හදන්න බලන්න. හරි 0.75 නැතුව 0.8යි නම් මෙතනගේ කීයද? k සමානයි 1 බෙදීම mps. එහෙනම් 1 බෙදීම 0.2යිනේ. මෙයා 0.8යි කියන්නේ මෙයා 0.2යි. එහෙනම් k වලගේ කීයද? 5යි. එහෙනම් පුතේ ගුණකයේ වටිනාකම වැඩි වෙන්න නම් හේතු කිහිපයක් තියෙනවා. එකක් එක්කෝ MPC කියන එක. MPC කියන්නේ ආන්තික පාරිභෝජන නැම්මියාව වැඩි වෙන්න ඕනේ. නැත්තම් MPS කියන එක ආන්තික ඉතුරුම් නැම්මියාවේ යගේ මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. එතකොට ආන්තික පාරිභෝජන නැම්මියාව වැඩි වෙනකොට ආන්තික ඉතුරුම් නැම්මියාව අනිවාර්යෙන් මොනවා වෙනවද? අඩු වෙනවා. දැන් අපෙන් අහන්නේ ආයෝජන ගුණකයේ වටිනාකම වැඩිවන්නේ පහත සඳහන් කවර කරුණක වැඩිවීමක් නිසාද? ඒ කරුණ තමයි ආන්තික පාරිභෝජන නැම්මියාව වැඩි වෙනකොට ගුණකයේ අගය මොනවා වෙනවද? වැඩි වෙනවා. හරි. පුතා ඊට පස්සේ බලන්න ආර්ථිකයේ චක්‍රීය ආදායම් ප්‍රවාහයෙන් කරනු ලබන විධීමක් නියෝජනය කරනුයේ පහත දැක්වෙන කවරක්ද? අන්න අපි කලිනුත් කතා කරා හරිද? ආදායම් චක්‍රීය ප්‍රවාහය. හරි. මම ඔයාලට නැවත ඒක ඇඳලා පෙන්වන්නම් බලන්න. නැවත ඒක මම දක්වන්නම්. මේ ආන්තික පාරිභෝජන ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහන තුල ඔන්න ඔය විදිහට කුටුම්බ ඉන්නවා. එතකොට ඒ වගේම කවුද ඉන්නේ? ව්‍යාපාර. අපි දැන් දන්නවා කුටුම්බ තමන්ගේ නිෂ්පාදන සාධක දීලා ඒ මත ආදායම් ගන්නවා. ව්‍යාපාරික අංශයේ භාණ්ඩ දීලා කුටුම්බයන්ට ඒ මත ව්‍යාපාරිකයා කුටුම්බයන්ගෙන් වියදම් ලබා ගන්න. හරිද? ඊට අමතරව මේ ආදායම් චක්‍රීය ප්‍රවාහයට එකතු වෙන දේවල් තියෙනවා. ඒවා තමයි ආයෝජන, රජයේ වියදම්, හරි, අපනයන. ඒවා මේ ආදායම් චක්‍රීය ප්‍රවාහයට එකතු වෙන දේවල්. ආයෝජනය කරන දේවල් ආර්ථිකයට එකතු වෙනවා, රජයේ වියදම් කරනකොට එකතු වෙනවා, අපනයනය කරනකොට එකතු වෙනවා. මේකෙන් එළියට යන දේවල් තියෙනවා. ඒවා තමයි ඉතුරු කරනකොට සල්ලි එළියට යනවා, බදු ගෙවනකොට සල්ලි එළියට යනවා, ආනයනය කරනකොට සල්ලි එළියට යනවා. එතකොට ඔය වර්තමානයේ ආනයන අපේ ගොඩක් නවත්තලා තියෙන්නේ අපේ ඩොලර් එළියට යන එක නවත්තන්න ඕන හින්දා. හරිද? මොකද වැඩිපුර සල්ලි එළියට යන්න ගියොත් ආර්ථිකය සංකෝචනය වෙනවා. හරිද පුතා? හරි. දැන් මේකේ තියෙනවා ආර්ථිකයේ චක්‍රීය ආදායම් ප්‍රවාහයට කරනු ලබන විධීමක් ඉන්ජෙක්ෂන් එක නියෝජනය කරන්නේ කවරක්ද? එතකොට බලන්න පුතේ වෙළඳ ශේෂයේ හිඟයක් කියනවා. වෙළඳ ශේෂයේ හිඟයක් කියන්නේ අපනයන වලට වඩා ආනයන වැඩි කියන එක. එතකොට ඒක විධීමක් නෙමෙයි. ඒක මොකද්ද? සංකෝචනයක්. ආණ්ඩුවේ අයවැය ලේඛනයේ හිඟයක්. පුතේ ආණ්ඩුවේ අයවැය ලේඛනයේ හිඟයක් කියන්නේ රජයේ බදු වලට වඩා රජයේ වියදම් වැඩි කියන එක. එනම් බදු ආදායමට වඩා, ඒ කියන්නේ එළියට ආපු බදු ආදායමට වඩා රජයේ කරපු වියදම වැඩි හින්දා තමයි අයවැය ලේඛනයේ හිඟයක් ඇති වෙලා තියෙන්නේ. එනම් පිළිතුර අපිට දෙක වශයෙන් ගන්න පුළුවන්. හරි නේද? හරි. පුතා ඊට පස්සේ එන්න කිසියම් ආර්ථිකයක සාර්වාර්ථික විචල්යන්ගේ හැසිරීම පහත දැක්වෙන රූප සටහනේ දක්වලා තියෙනවා. හරි. මෙම ආර්ථිකයේ ජාතික ආදායම් මට්ටම Y3. ඒ කියන්නේ ජාතික ආදායම් මට්ටම ඔන්න ඔය මට්ටමේ තමයි තියෙන්නේ. එතකොට සමාහාර වියදම් ශ්‍රිතය තමයි AE1 කියලා කියන්නේ. AE1 කියන්නේ මෙන්න මේක. එතකොට බලන්න නිමැවුම මෙතන තිබුණට ආර්ථිකයේ සමතුලිතයේ තීරණය වෙලා තියෙන්නේ මෙන්න මේ මට්ටමේ. ඔන්න ඔය මට්ටමේ තමයි ආර්ථිකයේ ඉල්ලුම තියෙන්නේ. නිමැවුම මෙතන. හරි. ඒ වුණාට ඉල්ලුම තියෙන්නේ මෙතනට. එතකොට අපි දන්නවා මෙතක් ඉඳලා මෙතනට ඔන්න ඔය ටිකේ හරි ඉල්ලුමේ අඩුවීමක් තියෙන්නේ. ඉල්ලුමේ අඩුවීමක් තියෙනකොට
නැවත ආර්ථිකයේ නිමැවුම y1 දක්වා මොනවා වෙනවද අඩු වෙනවා. නිමැවුම y1 දක්වා අඩු වෙනවා. මේ හදලා තියෙන තොග ටික මොනවා වෙන්න පටන් ගන්නවද? සමුච්චනය වෙන්න පටන් ගන්නවා. හරිද? සමුච්චනය වීමක් සිදු වෙනවා. මතක තියාගන්න. හරිද පුතා? එතකොට සමුච්චනය කියන්නේ තොගය විනාශ වෙලා යාමක් සිදු වෙනවා. එහෙනම් අපිට පිළිතුර ගන්න පුළුවන් අනපේක්ෂිත තොග සමුච්චනයක් සහ ජාතික ආදායම පහළ වැටීමක් සිදු වෙනවා මේ හේතුව නිසා. හරිද? ඒ කියන්නේ ඉල්ලුමට වඩා සැපයුම වැඩි වෙලා තියෙන නිසා. පුතා ඊට පස්සේ 2017 පේපරයට එනවා. හරි. එතකොට බලන්න 2017 අවුරුද්දේ විභාගයේ ලියපු මගේ පන්තියේ හිටපු දරුවෙක් ලංකාවේ 6 වෙනියා බවට පත් වුණා. හරි. ඊට පස්සේ 2018 විභාගයේ ලියපු මගේ දරුවෝ දෙන්නෙක්, ඒ කියන්නේ මගේ පන්තිය ආපු දරුවෝ දෙන්නෙක් ලංකාවේ 12 ලංකාවේ 15 බවට පත් වුණා. ඒකත් මම ඕගොල්ලන්ට පොඩ්ඩක් සඳහන් කරන්න කැමතියි. හරි. පුතා ඊට පස්සේ අපි යමු 2017 21 වෙනි ප්‍රශ්නේ. එතන තියෙනවා ව්‍යාපාර චක්‍රයක විවිධ අධීරයන්ගේ අනුපිළිවෙල කොහොමද කියලා අහනවා. හරිද? ඒ කියන්නේ විවිධ අධීරයන් ගමන් කරනවා 2000 ඒ කියන්නේ ව්‍යාපාර චක්‍ර විවිධ අධීරවල ගමන් කරන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ පුතේ ප්‍රසාරණය වුණොත් මුදුනට ගමන් කරනවා, පසුබැස්සොත් හරි පතුලට ගමන් කරනවා. එතකොට බලන්න පුතේ ඕකේ පිළිවෙල අපි කොහොමද ඔළුවේ තියාගන්නේ? සංකෝචනයයි ප්‍රසාරණයයි ගන්න බෑ. සංකෝචනය වෙනවා නම් පතුල කියන එක එන්න ඕනේ. දැන් ඒක නෑනේ මෙතන වැරදි. සංකෝචනය වෙලා මුදුනට යන්නේ නැහැ. ඒක වැරදි. සංකෝචනය වෙලා යන්නේ පතුලට. සංකෝචනය වෙලා පතුලට යනවා. ඊට පස්සේ ප්‍රසාරණය වෙලා තමයි මුදුනට යන්නේ. එතකොට මුදුනට පතුලේ ඉඳලා මුදුනට එකපාර යන්නේ නැහැ. ප්‍රසාරණයෙන් තමයි මුදුනට යන්නේ. එහෙනම් ඒකත් වැරදි. එතකොට මේ තුනම වැරදි. සංකෝචනය වෙනවා පතුලට යනවා හරි, ප්‍රසාරණය වෙනවා මුදුනට යනවා. අන්න පිළිතුර අපිට 4 වශයෙන් ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. හරි. දැන් මේකට අනුව සංකෝචනය වුණා, පතුලට ගියා, ප්‍රසාරණය වුණා, හරි මුදුනට ගියා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා දල ස්ථාර ප්‍රාග්ධන සම්පාදනයේ ගණනය කිරීමේදී පහත සඳහන් වියදම් අතුරෙන් ඇතුළත් කරන්නේ මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ රටේ ආයෝජනයේ සම්බන්ධව තමයි දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය තියෙන්නේ. මේ දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයයි තොග වෙනස් වීම කියන එකනයි එකතු කරාම අපිට දල ආයෝජන හදාගන්න පුළුවන්. දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය කියන්නේ ඔය යාන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි අන්න ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයට. ඒක දිනනවා අලුතෙන් ඉදිකරන ලද නිවසක් මිලට ගැනීම, සුඛෝපභෝගී මෝටර රථයක් මිලට ගැනීම, කොටස් මිලට ගැනීම ඒවා කොහොමත් වෙන්නේ නැහැ. මොකද ඒවා මූල්‍ය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනු. හරි. එතකොට නිෂ්පාදන සමාගමක කොටස් 10ක් මිලට ගැනීම කිව්වම ඒකේ සමස්ත මුදල එන්නේ නැහැ. හැබැයි ඒ මත ලාභාංශ එනවා. කොටස් අලෙවි කිරීම වෙනුවෙන් කොටස් තරවකරුවන්ට කොමිස් ගාස්තු කිරීම. අන්න ඒවා එනවා. හරි. එතකොට මේක අන්තර්ගත කරන්න. හැබැයි දැන් මේ ප්‍රශ්නෙට අදාළව ඒක අදාළ වෙන්නේ නැහැ. මෙතන අහන්නේ ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේට. ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේට මේ කොමිස් ගාස්තු ගෙවන එක එන්නේ නැහැ. හරිද? මතක තියාගන්න. මම අර පැහැදිලි කරේ වෙන ප්‍රශ්නයක් ආවොත්. හරි. ඒවා ජාතික ගිණුම් වලට ඇතුළත් කරනවා. හැබැයි මේ දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයේට කොමිස් ගාස්තු කියන දේවල් අන්තර්ගත වෙන්නේ නැහැ. හෙක්ටයාර් 5ක් වූ බිම් කොටසක බඩ ඉරිඟු වගාවකට මුදල් වියදම් කිරීම ඒකත් අපිට ගන්න බෑ. එහෙනම් පිළිතුරු වශයෙන් අපිට ගන්න පුළුවන් අලුතෙන් ඉදිකරන ලද නිවසක් මිලට ගැනීම දල ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයට දාන්න පුළුවන්. හරි. මේක දෙනවා 23 වෙනි ප්‍රශ්නේ. බලන්න පුතේ 23 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? හරි. කිසියම් කාල පරිච්ඡේදයක් අතර පවත්නා මිලට දළදේශීය නිෂ්පාදිතයේ 8%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිය නමුදු මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ එම කාල පරිච්ඡේදය තුළ 2%කින් පහළ වැටුණු බව සලකන්න. පහත සඳහන් කවර පැහැදිලි කිරීමක් මේ සඳහා වඩා යෝග්‍ය වේද
කියලා අහනවා. එතකොට මේකේ හරිද පුතා? කිසියම් රටක කාල පරිච්ඡේද දෙකක් අතර පවත්නා මිල යටතේ දළදේශීය නිෂ්පාදිතයේ 8%ක ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා හරිද? ඒ කියන්නේ පවත්නා මිලට ඉන්න එක්කෙනා, ඒ කියන්නේ මිල ගණන් වල වෙනස් වීම සහිත එක්කෙනා 8%කින් වැඩි වෙලා මූර්ත දළදේශීය නිෂ්පාදිතය 2%කින් මොනවා වෙලාද පහළ වැටුණු බව සලකන්න. එතකොට මෙයා වැඩි වෙලා හරිද? ඒ කියන්නේ දළදේශීය නිෂ්පාදිතය, ඒ කියන්නේ පවත්නා මිලට යටතේ ඉන්න දළදේශීය නිෂ්පාදිතය වැඩි වෙන්නේ මිල මට්ටම වැඩි වෙන හින්දා. ඒ කියන්නේ මිල මට්ටම 8%කින් වැඩි වෙන හින්දා තමයි හරිද? එයත් 8%කින් වැඩි වෙලා තියෙන්නේ. මූර්ත දළදේශීය නිෂ්පාදිතයත් එම කාල පරිච්ඡේදයේදී 2%කින් අඩු වෙලා. එතකොට මූර්ත දළදේශීය නිෂ්පාදිතයත් හරි පහළ ගිහිල්ලා තියෙනවා. එතකොට එයත් නරක විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ. පහළ යනවා කියන්නේ එතන නරක සිදුවීමක්. එතකොට 8%කින් ඉහළ යනවා කියන එකත් නරක සිදුවීමක්. එතකොට මේ සිදුවීම් දෙකේම ප්‍රතිඵල එකතු කරාම අපිට ගන්න පුළුවන් පොදු මිල මට්ටම කියන එක 10%කින් ඉහළ නැගලා ඒකයි ওই විදිහේ සිද්ධි ක්‍රියාදාමයක් සිදු වෙලා තියෙන්නේ. එතකොට 23 වෙනි ප්‍රශ්නයට අපිට පිළිතුර 5 වශයෙන් ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි එනවා බලන්න 24 වෙනි ප්‍රශ්නේ. එතන කියනවා මොකද්ද? ආර්ථිකයක සමාහාර වියදමේ අඩුවීමක් හටගත හැක්කේ පහත සඳහන් කවර වැඩිවීමක් නිසාද? පුතේ සමාහාර වියදම කියන්නේ E කියන එක්කෙනානේ. එතකොට C ධන, I ධන, G ධන, හරි NX ශුද්ධ අපනයන. ඒගොල්ලෝ තමයි සමාහාර වියදම. මේ සමාහාර වියදම අඩු වෙන්න පුළුවන් මොන හේතුව නිසාද කියලා අහන්න. හරි? සමාහාර වියදම අඩු වෙන්නේ කවුරු වැඩිවීම නිසාද? බලන්න. පාරිභෝජනයේ වැඩි වෙනකොට සමාහාර වියදම වැඩි වෙනවා. එතකොට ඒක ගන්න බෑ. ආණ්ඩුවේ මිලදී ගැනීම වැඩි වෙනකොට සමාහාර වියදම වැඩි වෙනවා. සමාහාර වියදම අඩු වෙන්නේ නැහැ. ආනයන වියදම වැඩි වෙනකොට අන්න පුතේ ආනයන වැඩි වෙනකොට සුද්ධ අපනයන ඍණාගයක් ගන්නවනේ. හරි? ආනයන වැඩි වෙනවා කියලා කියන්නේ පිට රටින් ගේන භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපේ රටෙන් යන සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා. අපේ රටෙන් යන සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ සුද්ධ අපනයන ඍණ වෙනවා. සුද්ධ අපනයන ඍණ වෙනකොට සමාහාර වියදම මොනවා වෙන්න පටන් ගන්නවද? අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් පිළිතුර අපිට 24ට පිළිතුර 3 වශයෙන් දක්වන්න පුළුවන්. හරි. පුතා 25 වෙනි ප්‍රශ්නේ බලන්න. ආවෘත ආර්ථිකයක සමාහාර පාරිභෝජන ශ්‍රිතය අර ඉස්සෙල්ලා වගේම අපිට දීලා තියෙනවා. සමතුලිත ජාතික ආදායම් මට්ටම කීයද? බිලියන 4යිලු මෙම ආර්ථිකයේ ආයෝජන. අර ඉස්සෙල්ලා ගාන හදනකොට මම ඔයාට කියලා දුන්නානේ ක්‍රමයක්. එන්නේ ක්‍රමයට මේක හදන්න පුළුවන් ලේසියෙන්ම පිළිතුර ගන්න පුළුවන්. මොකද මම අර ඉස්සෙල්ලා කියලා දීපු ක්‍රමය. ඒ කියලා දීපු ක්‍රමය තමයි අපිට ආදායම ගන්න පුළුවන් ගුණකයේ කියන එක්කෙනා ඒ නෝට් ගෙන් වැඩි කරොත්. හරිද පුතා? හරිද? එතකොට මේකේ ඒ නෝට් හැදුනේ දෙන්නෙක්ගේ එකතුවකින්. හරි? ඒ කියන්නේ C නෝට් කියන එක්කෙනයි ආයෝජන කියන එක්කෙනයි. C නෝට් කියන්නේ මේ 200. දැන් අපිට y දෙනවා මෙතන කීයද? 4000යි කියලා. k අපිට හොයාගන්න පුළුවන්. මෙයා 0.8යි කියන්නේ k කොහොමද හොයාගන්නේ? එක බෙදීම MPS. එතකොට එක බෙදීම 0.2යි. ඇයි MPC 0.8යි කියන්නේ MPS වලගේ 0.2යි. මේක සුළු කරාට පස්සේ k වලගේ අපිට 5යි කියලා එනවා. එතකොට මෙතනට 5 දැම්මනම් අපිට A නෝට් හොයාගන්න පුළුවන්. කොහොමද A නෝට් හොයන්නේ? මෙතන වැඩි කිරීම එහා පැත්තට යනකොට බෙදීමක් වෙනවා. එතකොට 4005න් බෙදුවට පස්සේ A නෝට් වලගේ එනවා කීයයි කියලා. හරි? 800ක් විදිහට එනවා A නෝට් වලගේ. එතකොට A නෝට් වලින් 200ක් ස්වාධීන පාරිභෝජනය නම් ඉතුරු 600 තමයි ආයෝජන වෙන්නේ. එහෙනම් ආයෝජන ටික කීයද පුතේ? 600යි කියලා අපිට ගන්න පුළුවන් පිළිතුර. හරි නේද? හරි. ඔතන ඊට පස්සේ එන්න මෙතන දීලා තියෙනවා තවත් වැදගත් ප්‍රශ්නයක්.
කිසියම් ආර්ථිකයක් දැනට රුපියල් 3000ක් වූ සමතුලිත නිමැවුම් මට්ටමක කටයුතු කරනවලු. කියන්නේ දැනට සමතුලිත මට්ටම 3000ක්ලු. පූර්ණ සේවා නියුක්ති සමතුලිතයේ සාක්ෂාත් කර ගැනීමට රුපියල් බිලියන 4000ක නිමැවුම් මට්ටමක් ඕනලු. ඒ කියන්නේ අපි 4000කට යන්න ඕනේ. නමුත් අපි ඉන්නේ 3000ක විතරයි. හරි. එතකොට අපි අපේ ආදායම වෙනස් කරගන්න ඕනේ. ආදායම වෙනස් කරගන්න ඕනේ 10කින්. ඒක තමයි මෙතන මේ කියන්නේ. බවත් සලකන්න. තවද මෙම ආර්ථිකයේ ආන්තික ඉතුරුම් නැම්මියාවන් අපිට ගුණකය හොයාගන්න කෙලින්ම ආන්තික ඉතුරුම් නැම්මියාවම දීලා තියෙනවා. මෙම ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්තියට යන්න අත් කරගන්න වඩාත් යෝග්‍ය ප්‍රතිපත්තිය මොකක්ද කියලා තමයි අහන්නේ. හරිද? හරි. මේකෙදි අපිට ගන්න පුළුවන් මෙහෙම. අපිට ගුණකය හොයාගන්න පුළුවන්. ගුණකය දැන් ආන්තික ඉතුරුම් නැම්මියා 0.2 නිසා ගුණකය අපි ඉස්සෙල්ලත් හැදුවා ඒ වගේ එකකට ගුණකය 5යි. එතකොට බලන්න පුතේ ඒකේ අපිට ගන්න පුළුවන් ආදායමේ වෙනස වැඩි කිරීම කේ වැඩි කිරීම ඒ නෝට් කියලා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඩෙල්ටා ඒ නෝට්. ඒ කියන්නේ ස්වායත්ත වියදම් වල වෙනස. ඒක ඊට පස්සේ මම විශ්ලේෂණය කරලා දෙන්නම්. දැන් මෙයා අපිට 10කින් වැඩි කරගන්න නෙවනේ. ගුණකේ 5යි. එතකොට ස්වායත්ත වියදම් කීයකින් වෙනස් වෙන්න ඕනද? මේකත් අර ඉස්සෙල්ලා වගේම තමයි 15න් බෙදුවට පස්සේ අපිට ඩෙල්ටා A නෝට් ස්වායත්ත වියදම් කීයකින් වෙනස් වෙන්න ඕනද? මෙතන සුළු කරාට පස්සේ 200යි. එතකොට ඩෙල්ටා A නෝට් 200කින් වැඩි වෙන්න ඕනේ. එතකොට එයා කවුද? ඒ 200 කවුද? බලන්න. ආණ්ඩුවේ වියදම් 10කින් වැඩි වෙන්න ඕනේ. ඒක ගන්න බෑ. ආණ්ඩුවේ වියදම් 500කින් ඒක ගන්නත් බෑ. ආණ්ඩුවේ වියදම 250කින් හරිද? ඉහළ නැංවීම අපිට ඒක ගන්නත් බෑ. රුපියල් බිලියන 10කින් ඍජු බදු අඩු කිරීම හරිද? ඊට පස්සේ බලන්න රුපියල් බිලියන 250කින් ඍජු බදු අඩු කිරීම හරිද? එතකොට මෙතන ආණ්ඩුවේ වියදම් 10කින් ආණ්ඩුවේ වියදම් 500කින් ආණ්ඩුවේ වියදම් 250කින් ඒවා කිසිසේත්ම ගන්න බෑ. මොකද මේ ආණ්ඩුවේ වියදම් කියන ඒවා ඍජුවම ආර්ථිකයට එකතු වෙනවා. ඍජුවම එකතු වෙන දේවල්. එතකොට රුපියල් බිලියන 10කින් ඍජු බදු අඩු කිරීම කියන එකත් ගන්න බෑ. හරි. එතකොට පිළිතුර අපිට එන්නේ පිළිතුර 5 වශයෙන් තමයි අපිට ගන්න වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. හරිද? හේතුව තමයි මේ රුපියල් බිලියන 250කින් ඍජු බදු අඩු කරාම හරිද? ආර්ථිකයට එන්නේ මේකෙන් 200ක් විතරයි. ආර්ථිකයට එන්නේ මේකෙන් කීයක් විතරද? 200ක් විතරයි. හරිද? 200ක් විතරයි එන්නේ. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි දැන් මම පැහැදිලි කරන්න යන්නේ. බලන්න. දැන් ආර්ථිකයේ 250 තියෙනවනේ. දැන් අපේ ආදායම බෙදෙනවා කොටස් දෙකකට. එකක් ආන්තික ඉතුරුම් නැම්මියාව 0.2 ඒක ඉතුරුම් වලට යන එක. අනිත් එක ආන්තික පාරිභෝජන නැම්මියාව ඒක පාරිභෝජනයට යන එක. හරි. එතකොට 250.2කින් වැඩි කරන්න පුතේ. ඉතුරුම් වලට බලපෑම කීයද? 50යි. 250 8න් වැඩි කරන්න. 250.8න් වැඩි කරන්න. එතකොට කීයද? පාරිභෝජනයේ බලපෑම කීයද? 200යි. එතකොට මේ ඍජු බදු 250කින් අඩු කරනවා කියලා කියන්නේ හරි ස්වායත්ත වියදම් කීයකින් වැඩි වෙනවා කියන එකද? 200කින් වැඩි වෙනවා කියන එක. මොකද පාරිභෝජනයේ තමයි ස්වායත්ත වියදම් වලට අන්තර්ගත වෙන්නේ ප්‍රධාන වශයෙන්. හරි නේද? හරි. පුතා ඊට පස්සේ බලන්න අපි එනවා 27 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා ආණ්ඩුවේ කටයුතු සහිත විවෘත ආර්ථිකයක සමාහාර වියදමේ සංරචක සහ ජාතික ආදායම පිළිබඳ දත්ත සඳහන් වගුව දැක්වෙනවා. අපිට ඒ වගුව දීලා තියෙනවා. C පාරිභෝජනය, I ආයෝජනය, G ආණ්ඩුවේ මිලදී ගැනීම, X අපනයන, M ආනයන, Y කියන්නේ ජාතික ආදායමලු. මෙම ආර්ථිකයේ සමතුලිතව පවතින
පවතුනේ කවර තත්ත්වයක් යටතේද කියලා අහනවා. හරි. එතකොට මේ වගේ අවස්ථාවකදී දැන් මෙතන y තියෙනවනේ. මේ y තියෙන එක්කෙනා වෙනම අරගෙන මේ කට්ටිය වෙනම එකතු කරලා බලන්න. මේගොල්ලෝ වෙනම එකතු කරලා බලන්න. එකතු කරලා බැලුවම හරි ඔයාට මෙතන එක අවස්ථාවක් එනවා මේගොල්ලොන්ගේ එකතුව මේ හතර මේ පස් දෙනාගේ එකතුව y ට සමාන වෙනවා. ඒ කියන්නේ මෙතන මේ x වලින් m අඩු වෙන්න ඕනේ. හරි. දැන් මම ගත්තොත් එහෙම මේකේ පළවෙනි එක ගමු. 250ට 50 එකතු වුණාම කීයද 300යි. ඒ 300ට 100 එකතු වුණාම කීයද 400යි. 400ට 75 එකතු වුණාම කීයද 475යි. ඒකෙන් අඩු වෙනවා 25ක්. කීයද එන්නේ 450ක් විදිහට එනවා. හරිද පුතා? 450ක් විදිහට එන්නේ. ඒක එකතු කරලා බලන්න 250ට 50 එකතු කරාම කීයද එන්නේ 300යි. ඒ 300ට 100 එකතු වුණාම 400යි. මේ දෙන්නගේ එකපාරම ගත්තොත් එහෙම එතන 450ක් විදිහට එන්නේ. හරිද? ඊපස්සේ මෙතන බලන්න 350යි 300ට 50 එකතු වුණාම 350යි. මේ 100 එකතු වුණාම කීයද එන්නේ 450යි. ඒ 450ට 75 එකතු වුණාම 525යි. ඒ 525න් 25ක් අඩු වුණාම 500යි. එතකොට දැන් මේ ටිකේ එකතුව එනවා 500ක්. එතකොට ආදායමත් කීයද අපේ 500යි. එහෙනම් සමතුලිත මට්ටම අපිට දෙවෙනි පිළිතුර විදිහට දක්වන්න පුළුවන්. ඊපස්සේ 2018 පේපර් එකට එනවා. 2018 පේපර් එකේ තමයි ඒ කියන්නේ 2018 අවුරුද්දේ තමයි මගේ පන්ති ආපු දරුවෝ දෙන්නෙක් ලංකාවේ 12 ලංකාවේ 15 බවට පත් උනේ. හරි. බලන්න පුතේ මේකේ තියෙනවා කුටුම්බ හා ව්‍යාපාරික ආයතන වලින් පමණක් සමන්විත ආර්ථිකයක ආදායමේ චක්‍රීය ප්‍රවාහය සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් අනුකූල වන්නේද කියලා අහනවා. ඒ කියන්නේ කුටුම්බ ව්‍යාපාර ආයතන වලින් පමණක් සමන්විත ආර්ථිකයක ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහන මම ඔයාලට ඉස්සෙල්ලා අර ඇඳලා පෙන්නුවනේ. හරි. ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහන. එතකොට දැන් ඔයාලට ඒ ආදායම් චක්‍රීය ප්‍රවාහ සටහන් දැන් මතකයි. එතකොට ඒකක ඒ ආදායම් චක්‍රීය ප්‍රවාහයක අනුකූල වෙන්නේ මොකක්ද කියලා අහනවා. බලන්න. කුටුම්බ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නන් වන අතර වැරදිනේ. කුටුම්බ නෙමෙයිනේ භාණ්ඩ හදන්නේ. කුටුම්බ තමයි නිෂ්පාදන සාධක සපයන්නේ. ඊට පස්සේ බලන්න. කුටුම්බ නිෂ්පාදන සම්පත් භාවිතා කරන්නන් වන අතර වැරදි. නිෂ්පාදන සම්පත් භාවිතා කරන්නේ කවුද? ව්‍යාපාරික අංශය. බලන්න. කුටුම්බ නිෂ්පාදන සම්පත් සපයන්නන් වන අතර අන්න ඒක හරියි. ව්‍යාපාර ආයතන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ඕයි. අන්න එහෙනම් පිළිතුර අපිට 3 වශයෙන් ගන්න පුළුවන්. හරි. පුතා ඊට පස්සේ අපි එනවා බලන්න 22 වෙනි ප්‍රශ්නේ මොකක්ද එතන කියන්නේ? දලදේශීය නිෂ්පාදිතයේ නිර්වචනය කරනු ලබනුයේ පහත සඳහන් කවර ප්‍රකාශයකින්ද කියලා අහනවා. එතකොට දලදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ පුතේ කිසියම් රටක භූගෝලීය දේශ සීමාවක් තුල හදපු භාණ්ඩවල වටිනාකමට තමයි දලදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ. බලන්න මෙතන. දෙන ලද කාල පරිච්ඡේදයක් තුලදී ආර්ථිකයක් විසින් නිෂ්පාදනය කරනු ලැබූ මුළු නිමැවුමේ ප්‍රමාණය. අපිට එතන අර නිශ්චිත ප්‍රදේශයක් එහෙම කියලා නැති හින්දා අපිට පළවෙනි පිළිතුර ගන්න බෑ. දෙන ලද කාල පරිච්ඡේදයක් තුලදී ආර්ථිකයක් විසින් නිෂ්පාදනය කරනු ලැබූ සියලුම නිමැවුම් වල වෙළඳපොළ වටිනාකම ඒක ගන්නත් බෑ. දෙන ලද කාල පරිච්ඡේදයක් තුලදී ආර්ථිකයක් විසින් නිෂ්පාදනය කරනු ලැබූ සියලුම අවසාන හරි භාණ්ඩ හා සේවාවල මුළු වෙළඳපොළ වටිනාකමයි.
අන්න ඒක තමයි පිළිතුර. ඇයි? දැන් උඩ එකේ කිව්වේ සියලුම නිමැවුම් වලනේ. මෙතන කියනවා සියලුම අවසාන භාණ්ඩ හා සේවාවල වටිනාකම. එතකොට ඔය දලදේශීය නිෂ්පාදිතය හදන්න පුළුවන් අවසාන නිෂ්පාදිත ක්‍රමයටයි එකතු කළ වටිනාකම් ක්‍රමයටයි. එතකොට මේක එකතු කළාගේ කියලා දාලා තියෙන්න පුළුවන්. හරිද? නැත්නම් අවසාන වටිනාකම කියලා දාලා තියෙන්න පුළුවන්. හරිද පුතා? ඊට පස්සේ හතරවෙනි එක ගන්න බෑ. දේශීය වෙළඳපොලේ අලෙවි කරපු ගාණ දීලා තියෙන්නේ. හරි. වටිනාකමින් අපනායන කියලා එකක් දීලා තියෙනවා. ඒකත් අපිට ගන්න බෑ. හරිද? හරි. පුතා ඊට පස්සේ බලන්න අපි එනවා දල ජාතික ආදායම මිනුම් කිරීමේදී එයට ඇතුළත් නොවන්නේ කවරක්ද කියලා අහනවා. දල ජාතික ආදායම හදනකොට ඒකට ඇතුළත් වෙන්නේ නැත්තේ මොකක්ද කියලා අහනවා. අර මං ඉස්සෙල්ලා ඔයාට කිව්වා මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. හරි. සේවා වියුක්තිකයන් සඳහා ලැබෙන මූල්‍ය ආධාර. හරි. සේවා වියුක්තිකයන්ට ලැබෙන මූල්‍ය ආධාර. ඒ කියන්නේ අර සංක්‍රාම වියදම් වගේ දේවල් ජාතික ගිණුම් වලට අන්තර්ගත කරන්න එහෙනම් පිළිතුර කෙලින්ම තියෙනවා. 1. කොටස් හිමියන්ට ගෙවන ලාභාංශ ඇතුළත් වෙනවා. හැබැයි අර සම්පූර්ණ කොටස් මිලට ගන්න දරන වියදම දාන්නේ. සමාගම විසින් රඳවාගත් ලාභ එනවා. හරි. බදු කුලී ඒවා එනවා. හරි. දේපල ආදායම් අන්තර්ගත වෙනවා. ඊට පස්සේ මේක දෙනවා ප්‍රධාන වශයෙන් කර්මාන්ත 3ක් පමණක් සමන්විත කල්පිත ආර්ථිකයක් පිළිබඳ උපකල්පනය කරන්නලු. ඒ කර්මාන්තයේ රුපියල් මිලියන 30ක ආනයන යෙදවුම් භාවිතා කරමින් නිෂ්පාදනය කරන තම නිමැවුම රුපියල් මිලියන 100කට B කර්මාන්තයට දෙනවලු. එහෙනම් A කියන එක්කෙනා එකතු කරපු ගාණ තමයි කීයද? 70. ඇයි? එයා 30ක ඒව භාවිතා කරලා 100ක ඒව තමයි B ට දෙන්නේ. B කියන එක්කෙනා මොකද කරන්නේ? 100ක ඒව භාවිතා කරලා 300ක ඒව හදනවලු. එහෙනම් B ගේ එකතු කළාගේ එනවා කීයයි කියලාද? 200යි කියලා. C කියන එක්කෙනා මොකද කරන්නේ? ඒ 300ක ඒව භාවිතා කරලා රුපියල් මිලියන 60ක් වටිනා නිමැවුම විදේශ රටකට අපනයනය කරයි. C කර්මාන්තය ඒ කියන්නේ C කර්මාන්තයේ වෙත අලෙවි කරන අතර තවත් රුපියල් මිලියන 60ක් වටිනා නිමැවුම් විදේශ රටකට අපනයනය කරයි කියලා කියන්නේ. එතන කියන්නේ බලන්න පුතා ප්‍රධාන වශයෙන් තියෙනවා එතන පොඩ්ඩක් කියවමු අපි ආයි. ඒ කර්මාන්තයේ රුපියල් මිලියන 300කට ආනයනය කරන යෙදවුම් භාවිතා කරමින් නිෂ්පාදනය කරනු ලබන තම නිමැවුම රුපියල් මිලියන 100කට B කර්මාන්තයට අලෙවි කරනවා. හරි. එහෙනම් A කියන එක්කෙනා 70ක් තමයි එකතු කරන්නේ. ඒක හරි. ඊපස්සේ B කියන එක්කෙනා බලන්න. මේ 100ක ඒවා භාවිතා කරලා හරි B කර්මාන්තයේ ආනයන කිසිවක් භාවිතා නොකොට රුපියල් 300ක් වටිනා නිමැවුම් ප්‍රමාණයක් සීට දෙනවා. හරිද? එතකොට තවත් කීයද? 60ක් වටිනා නිමැවුම විදේශ රටකට අපනයනය කරනවා. ඒ කියන්නේ B කියන එක්කෙනා හදනවා ඔක්කොම කීයක්ද? 360ක්. 360ක්. ඒ 360ක් හදන්නේ ඒකෙන් ගත්තු 100ක යෙදවුම් පාවිච්චි කරලා. එහෙනම් B කියන එක්කෙනා 260ක් තමයි එකතු කරලා තියෙන්නේ. හරිද? හරි. එතකොට C කර්මාන්තයට අලෙවි කරන අතර 60ක් හරි. ඒක හරි. C කර්මාන්තය රුපියල් මිලියන 30ක ආනයන යෙදවුම් භාවිතා කරමින්. ඒ කියන්නේ B ගෙන් එයා 300ක් ගන්නවනේ. C කියන එක්කෙනා B ගෙන් 300ක් ගන්නවා. ඒ වගේම තව ආනයන යෙදවුමුත් භාවිතා කරනවලු 30ක්. ඒ කියන්නේ එයා ඔක්කොම භාවිතා කරන යෙදවුම් ටික 330යි. නිෂ්පාදනය කළ තම නිමැවුම 500කට අවසාන පාරිභෝගිකයන්ට අලෙවි කරනවලු. එහෙනම් C කියන එක්කෙනා එකතු කරපු ගාන අපිට ගන්න පුළුවන් කීයද? 170ක් විදියට. හරිද පුතා? මෙම ආර්ථිකයේ දලදේශීය නිෂ්පාදිතයේ අගය කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. ප්‍රධාන වශයෙන් දලදේශීය නිෂ්පාදිතයේ අගය කොච්චරක්ද කියලා තමයි අහන්නේ. එතකොට ඔය ABC කියන ඒ තුන් දෙනාගේ එකතු කළ අගයන් ටික එකතු කරා නම් අපිට පිළිතුර ගන්න පුළුවන්. මේ ටික එකතු කරලා බලන්න.
මෙතන බිඳුවයි, මෙතන බිඳුවයි, මෙතන 5යි. ඒ කියන්නේ පිළිතුර රුපියල් 500ක් විදිහට අපිට ගන්න පුළුවන්. හරිද පුතා? හරි. ඊට පස්සේ බලන්න ආදායම් මට්ටම රුපියල් 5000 සිට 10000 දක්වා වැඩි වෙන විට ඒ කියන්නේ ආදායම වැඩි වෙනවලු 10000 දක්වා. ඒ කියන්නේ ඩෙල්ටා y කියන එක කීයද? 5000ක් කියලා තමයි කියන්නේ. පාරිභෝජන වියදම 7000 සිට 11 දක්වා ඉහළ නගී නම් මෙහි ආන්තික පාරිභෝජන නැම්මියාව කොච්චරද කියලා අහනවා. පුතා එතකොට මේක අපිට ලේසියෙන්ම හදන්න පුළුවන්. ආන්තික පාරිභෝජන නැම්මියාව හදන්නේ පාරිභෝජනයේ වෙනස බෙදනවා ආදායමේ වෙනසෙන්. එතකොට පුතේ මෙතන තියෙනවා පාරිභෝජනයේ වෙනස කීයද කියලා. පාරිභෝජනයේ වෙනස කීයද? 7000 ඉඳලා 11000 දක්වා පාරිභෝජන වියදම වැඩි වෙනවා කියන්නේ එතන 4000යි. ආදායමේ අගය 5000යි. එතකොට ඒක අපිට සුළු කරලා ගත්තට පස්සේ MPC වල අගයනවා 0.8 කීයද? 8ක් කියලා අපිට ගන්න පුළුවන්. පිළිතුර 1 වශයෙන්. මේ සූත්‍ර හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මේකේ තියෙනවා තවත් ප්‍රශ්නයක්. දලදේශීය නිෂ්පාදිතයේ විශාලතම අඩුවීමකට බලපානුවේ පහත සඳහන් කවරක්ද? ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදිතය විශාල ලෙස අඩු වෙන්න බලපාන්නේ මොකක්ද කියලා අහනවා. හරිද? එතකොට බලන්න ආණ්ඩුවේ මිලදී ගැනීම හා බදු අය කිරීම යන දෙකම හරි 50කින් ඉහළ ගියාම. එතකොට පුතේ ආණ්ඩුවේ මිලදී ගැනීම හා බදු අය කිරීම යන දෙකම දැන් ආණ්ඩුවේ මිලදී ගැනීම වැඩි වෙනකොට හරි දැන් මේක ගත්තොත් එimhe ආණ්ඩුවේ මිලදී ගැනීම වැඩි වෙනකොට වැඩි වෙනවා. එතකොට බදු අය කරනකොටත් අඩු වෙනවා. හැබැයි ආණ්ඩුවේ මිලදී ගැනීම දැන් මේ ඊතල දෙක අතර ප්‍රමාණය බලන්න. ආණ්ඩුවේ මිලදී ගැනීම වැඩි කරනකොට ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති වෙනවා. ආණ්ඩුවේ වියදම් වැඩි කරනකොට ආර්ථිකයට ලොකු බලපෑමක් වෙනවා. එතකොට බදු අය කරන එක වැඩි කරනකොටත් ආර්ථිකයේ නිමැවුම අඩු වෙනවා. හැබැයි අර රජය කරපු වියදමට බලපෑමක් කරන්න බෑ. ඊට වඩා අඩුවෙන් තමයි ආර්ථිකය පල්ලෙහාට යන්නේ. හරිද? ආණ්ඩුවේ මිලදී ගැනීම හා බදු අය කිරීම යන දෙකම 50කින් අඩු කරාම දැන් ආණ්ඩුවේ මිලදී ගැනීම අඩු වෙනවා කියන්නේ ආර්ථිකය අඩු වෙනවා විශාල ලෙස. බදු අය කිරීම අඩු කරනවා කියන්නේ ආර්ථිකයේ ඉහළට එනවා. හැබැයි අර අඩු වෙච්ච ප්‍රමාණය සමනය කරන්න එයා ප්‍රමාණවත් නැහැ. රුපියල් බිලියන 50කින් බදු වැඩි කරාම ආර්ථිකය අඩු වෙනවා අනිවාර්යයෙන්ම. දැන් අපෙන් අහන්නේ විශාලතම අඩුවීමක්නේ. හරි. ඊට පස්සේ රුපියල් බිලියන 50කින් බදු වැඩි කරාම ආර්ථිකය අඩු වෙනවා. හරි. ඒ වගේම රුපියල් බිලියන 50කින් ආණ්ඩුවේ මිලදී ගැනීම අඩුවීම. ඒක විශාල ලෙස අඩු වෙනවා. දැන් මෙතන අඩුවීමට වඩා මේ ඉතලයේ ප්‍රමාණය බලන්න ආණ්ඩුවේ වියදම් අඩු කරනවා කියන්නේ විශාල ලෙස අඩු වෙනවා. එහෙනම් පිළිතුර අපිට 4 වශයෙන් ගන්න පුළුවන්. හරිද? හරි. ඒ වගේම තමයි ඔය තුලිත අයවැය ගුණකයේ අගය එකක් වෙන්නේ ආණ්ඩුවේ මිලදී ගැනීම දැන් ආණ්ඩුවේ මිලදී ගැනීම 50යි කියමු. බදු වැඩි කිරීමත් 50යි. ඔය විදිහට ගමුකෝ. එතකොට ආණ්ඩුවේ මිලදී ගැනීම 50කින් වැඩි කරාම ආර්ථිකය වැඩි වෙනවා. බදු වැඩි කරාම ආර්ථිකය මොකද වෙන්නේ? අඩු වෙනවා. හැබැයි මේ දෙන්නාගෙන් ඇති වෙන්නේ ප්‍රසාරණාත්මක බලපෑමක්. හොඳට මතක තියාගන්න. ඒ විභාගෙදී අහනවා. කියන්නේ ආණ්ඩුවේ මිලදී ගැනීම එකගේකින් ඒ කියන්නේ 40කින් වැඩි කරා කියලා හිතන්න. බදු වැඩි කරනවා 40කින්. හරිද? එතකොට ආර්ථිකය 40කින්ම අඩු වෙන්නේ නැහැ පුතේ. මතක තියාගන්න. ඒකට හේතුව තමයි බදු වැඩි කරාම මේක බෙදිලා යනවා කොටස් දෙකක් කරා. එකක් ඉතුරුම් වලටයි එකක් පාරිභෝජනයටයි. මේ පාරිභෝජනයට කියන කොටස තමයි මේ අඩු වෙන්නේ. තේරුණාද? හරිද? ඒක නිසා හරි දැන් ආණ්ඩුවේ වියදම් 40කින් වැඩි කරලා බදුත් 40කින් වැඩි කරා කිව්වම ඒ දෙන්නට දෙන්න කැපිලා යන්නේ නැහැ. හරි. එතකොට ආණ්ඩුවේ බලපෑම වැඩි ඒ දෙන්න එකම අගයකින් සිදුනත් ආණ්ඩුවේ වියදම් වැඩි වීමේ බලපෑම වැඩි. ඒකින්ද තුලිත අයවැය ගුණකයේ එකක් බවට පත් වෙනවා. බලන්න. 27 රාජ්‍යාංශයක් නොමැති ආර්ථිකයක පාරිභෝජනයේ ආයෝජන හරි අපනයන ආනයන ওই විදිහට දීලා තියෙනවා.
මෙම ආර්ථිකයේ සමතුලිත ජාතික ආදායම් මට්ටම කොච්චරක්ද කියලා අපෙන් අහනවා. හරි. එහෙනම් පුතේ අපිට දැන් මේක ලේසියෙන්ම ගන්න පුළුවන්. ගුණකය හොයාගන්න පුළුවන් ඉක්මනට. ගුණකය කීයද? මෙතන 0.75 කියන්නේ එක බෙදීම MPS, ඒ කියන්නේ එක බෙදීම 0.25යි කීයද? 4යි. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ ටික ඔක්කොම එකතු කරන්න. මේ 200යි, මේ 500යි, 700යි, 700යි ගත්තම 850යි, මේ 100 අඩු වුණාම කීයද? 750ක් කියලා තමයි එන්නේ. නේද? හරි. 200යි, 500යි, 700යි, ඒකට 150 එකතු වුණාම 850යි. ඒ 850න් 100 අඩු වෙනවනේ. ආනායන ඍණනේ. එතකොට 750යි, මේ 750 වැඩි කරන්න. හරි. 750 වැඩි කරන්න පුතේ 4ෙන් ගුණකයෙන්. ඇයි? ඒ නෝට්ටලාගේ ගුණකයෙන් වැඩි කරාම අපිට ආදායම ගන්න පුළුවන්. එතකොට අපිට එනවා 3000ක් කියලා පිළිතුර ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙනවා 28 වෙනි ප්‍රශ්නේ බලන්න. පහත දැක්වෙන රූප සටහනේ සමතුලිත ජාතික ආදායම් මට්ටම තියෙනවා OI1. OI1 කියන්නේ මෙන්න මේ මට්ටමේ තියෙනවා සමතුලිත පූර්ණ සේවා නියුක්ති ජාතික ආදායම් මට්ටම. හරිද? OI ස්ටා. ඒ කියන්නේ මෙන්න මේ මට්ටමේ තියෙනවා කියලා කියන්නේ. ඉස්සෙල්ලත් අපිට මේ වගේ ප්‍රශ්නයක් ආවා. මතක තියාගන්න. හරිද? මේකේ අපෙන් අහන්නේ හරි මෙම ආර්ථිකයේ අවදමනාත්මක පරතරය. දැන් ආර්ථිකයේ නිමැවුම සංකෝචනය වෙනවනේ, තොග සමුච්චනයකුත් ඇති වෙනවනේ. මේකේ අවදමනාත්මක පරතරය කොච්චරක්ද කියලා තමයි අහන්නේ. හරි. අවදමනාත්මක පරතරය තමයි මෙතක් කියදලා ආර්ථිකය මෙන්න මේ මට්ටමට අඩු වෙනවා. එතකොට UV කියන කොටස තමයි අවදමනාත්මක පරතරය. හරිද? හරි. ඊට පස්සේ අපි යනවා 2019 පේපර් එක සම්බන්ධව. හරි. අලුත් සිලබස්. හරි. බලන්න මේකේ තියෙනවා බොහෝ දුරට වැඩිවන ධන නිමැවුම් පරතරයක් සහිත ලක්ෂණයකින් සමන්විත වන්නේ ව්‍යාපාර චක්‍රයේ කවර තත්ත්වයක්ද කියලා අහනවන්න. ව්‍යාපාර චක්‍ර වලින් ඇවිල්ලා තියෙනවා නිමැවුම් පරතර ගැන අහලා තියෙනවා. නිමැවුම් පරතර ව්‍යාපාර චක්‍රවල නිමැවුම් පරතර ගැන අහලා තියෙනවා. නිමැවුම් පරතර. හරිද? එතකොට මේකේ බලන්න මම ව්‍යාපාර චක්‍රයක් මේ විදිහට ඇන්දොත් එහෙම මේකේ තියෙනවා ඉබෝ නිමැවුම් ওই විදිහට ඔන්න ওই විදිහට ගමන් කරනවා. එතකොට මේ තියෙන්නේ ධන නිමැවුම් පරතර නැත්තම් උද්දමන පරතර. මෙතන තියෙන්නේ අවදමන පරතර නැත්තම් ඍණ නිමැවුම් පරතර. මේ තියෙන්නේ ධන නිමැවුම් පරතර නැත්තම් උද්දමන පරතර. මේ ඉරට විභව නිමැවුමට උඩින් තියෙන්නේ ධන නිමැවුම් පරතර. මෙන්න මේ කියන එක තමයි මේ උඩින් තියෙන්නේ. දැන් මේක ධන නිමැවුම් පරතර. හරිද? එහෙම වෙන්නේ කවර අවස්ථාවකදීද කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? එහෙම වෙන්නේ පුතේ ආර්ථිකය මොනවා වෙනකොටද? ප්‍රසාරණයට ගමන් කරනකොට. මේ ආර්ථිකයේ ප්‍රසාරණයට ගමන් කරනකොට තමයි එහෙම වෙන්න පටන් ගන්න. හරි. ඊට පස්සේ පහත දැක්වෙන කවරක් මූලික මිල යටතේ දල එකතු කළ අගයට ඇතුළත් සංරචකයක් වේද? ඒ කියන්නේ පහත තියෙන දේවල් වලින් හරිද දල එකතු කළ අගයට ඇතුළත් වෙන්නේ මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? හරි. බලන්න. අතරමැදි පාරිභෝජනය අඩු කරන හින්දා ඔය දල එකතු කළ අගයට යා එන්නේ නැහැ. පරිලේඛන තොග වෙනස් වීම, වටිනා දේ අත්කර ගැනීම, නිෂ්පාදිතය මත බදු සහනාධාර. හරි. එතකොට මේ වගේ දේවල් එන්නේ නැහැ එකක්වත් මූලික මිල යටතේ. නිෂ්පාදනයේ මත වෙනත් බදු අන්න එයා අන්තර්ගත වෙනවා මූලික මිල යටතේ දල එකතු කළ අගයට. හරිද? පිළිතුර එනවා 5. ඊට පස්සේ බලන්න මේකේ තියෙනවා වියදම් ප්‍රවේශයේ මත රටක දලදේශීය නිෂ්පාදිතයේ ගණනය කිරීමේදී පහත දැක්වෙන කුටුම්බ මිලදී ගැනීම අතුරෙන් කවරක් දල පෞද්ගලික ආයෝජනයේ සංරචකයක් වශයෙන්
අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ අපෙන් අහනවා කුටුම්බ මිලදී ගැනීම ගත්තම ඒ කුටුම්බ මිලට ගැනීම අතුරෙන් මොකද්ද ආයෝජනයේට අන්තර්ගත වෙන්නේ කියන එක තමයි අපෙන් අහන්නේ. බලන්න. මේ සෛරීත්‍ය බැඳුම් කර කොහෙත්ම ජාතික ගිණුම් වලට එන්නේ නැහැ. සමාගම් කොටස් කොහෙත්ම එන්නේ නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වේ මූල්‍ය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනු කියලා. අන්න ඒව තමයි ඔය. මේකත් කොහෙත්ම එන්නේ නැහැ. පෞද්ගලික පාරිභෝජනය සඳහා මෝටර රථයක් මිලට ගැනීම. හරිද? එතකොට පෞද්ගලික පරිහරණය සඳහා අලුතින් මෝටර රථයක් මිලට ගැනීම අලුතෙන් ඉදිකළ නිවාසයක්. හරිද? එතකොට මේ පෞද්ගලික පාරිභෝජනයේට අලුතෙන් මෝටර රථයක් ගත්තම මේක ආයෝජනයට දාන්න බෑ. ඒක පාරිභෝජනයට වැටේ. එහෙනම් අලුතෙන් ඉදිකළ නිවසක් තමයි ආයෝජනයට දාන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. මේක දිනනවා ඊට පස්සේ බලන්න පහත දෑ අතුරෙන් දේපල ආදායමක් වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ අපේ දේපල වෙනුවෙන් අපිට ලැබෙන ආදායමක් මොකද්ද කියලා තමයි අපෙන් අහන්නේ. දේපල වෙනුවෙන් ලැබෙන ආදායම. හරිද? එතකොට පුතේ දේපල ආදායම කියන්නේ සාමාන්‍යයෙන් අපේ මොන හරි වත්කමකට ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. හරි. එතකොට දේපල ආදායම ගත්තම ඒක ප්‍රධාන ආකාර කිහිපයකට දක්වන්න පුළුවන්. තමයි දේපල ආදායම් ගත්තම් පුතේ ප්‍රධාන වශයෙන් ආයෝජන ආදායම් බදු කුලී ආදායම් කියලා කොටස් දෙකකට බෙදනවා. ඒ ආයෝජන ආදායම් යටතේ පොලිය හරි ලාභාංශ ඍජු විදේශ ආයෝජන නිසා පැන නගින ප්‍රති ආයෝජන ඉපයීම් හරිද? ඒ වගේම ආයෝජන ආදායම් ගෙවීම් කියලා අන්තර්ගත වෙනවා. එතකොට මේ ආයෝජන ආදායම් යටතේ පොලිය තියෙන හින්දා අපිට පිළිතුර දෙක වශයෙන් ගන්න පුළුවන්. දේපල ආදායමක් වශයෙන්. හරිද පුතා? ඒවා පාඩම් කරලා ලියලා මතක තියාගන්න. කිසියම් ආර්ථිකයක ස්වායත්ත පාරිභෝජනය 600ක් සහ ආන්තික ඉතුරුම් නැම්මියාව 0.2ක් වේ යයි සලකන්න. මෙම ආර්ථිකයේ වැය කළ හැකි දළ ජාතික ආදායම රුපියල් මිලියන 10කින් ඉහළ නගී නම් පාරිභෝජන වියදම වැඩිවන ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. හරිද? එතකොට පුතා අපිට ඒක හොයන්න පුළුවන් මෙන්න මේ කියන සූත්‍රයෙන් MPC සමානයි ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා y කියන එක. එතකොට MPC දැන් MPA සාන්තික ඉතුරුම් නැමියා 0.2යි නම් මෙයා 0.8යි. එතකොට ඩෙල්ටා C අපිට හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ පාරිභෝජනයේ වැඩිවීමනේ අහන්නේ. ජාතික ආදායම 10කින් ඉහළ නගිනවලු. ඒ කියන්නේ මෙයා 10කින් වැඩි වෙනවලු. එතකොට මෙතන වැඩි කරාට පස්සේ ඩෙල්ටා C ට එනවා කීයයි කියලාද 800ක් වශයෙන් පිළිතුර අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට සමහර දරුවෝ හායි මේ ස්වායත්ත පාරිභෝජනයයි දීලා තියෙන්නේ කියලා පුතා. ඒක ඉතින් ගාන හදනකොට ඒක අවශ්‍ය නැහැ කියලා අපිට මේ පළපුරුද්ද තියෙන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ අපි එනවා බලන්න 24 වෙනි ප්‍රශ්නේ මේකේ තියෙනවා කිසියම් කල්පිත ආර්ථිකයක පාරිභෝජනයේ සහ වැය කළ හැකි දළ ජාතික ආදායම පිළිබඳ ජාතික ගිණුම් දත්ත පහත වගුවේ පෙන්눔 කරනවා. හරි. මේකේ අපිට දීලා තියෙනවා පාරිභෝජනයේ අගය මේ විදිහට ඒ වගේම වැය කළ හැකි දළ ජාතික ආදායම ওই විදිහට දීලා තියෙනවා. තුන්වන වර්ෂයේදී ශුද්ධ අපනයන ඉහළ යාමක් නිසා ජාතික ආර්ථිකයේ රුපියල් මිලියන 300කින් ප්‍රසාරණය වුණාලු. අනිකුත් කරුණු නොයනස්ව පැවතී නම් ශුද්ධ අපනයනවල වැඩිවීම කොපමණද කියලා අහනවා. හරිද? අනිකුත් කරුණු වෙනස් වුණේ නැත්නම් ශුද්ධ අපනයනවල වැඩිවීම කොහොමද කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? හරි. දැන් පළවෙනි වර්ෂයේ දෙවෙනි වර්ෂයේ අපිට දීලා තියෙනවා ওই විදිහට. හරිද? පාරිභෝජනයේ අගය වැය කළ හැකි දළ ජාතික ආදායම හරි පළවෙනි වර්ෂයේ දෙවෙනි වර්ෂයේ දීලා තියෙනවා. අපෙන් අහන්නේ තුන්වන වර්ෂයේදී ශුද්ධ අපනයන ඉහළ යාමක් නිසා ජාතික ආර්ථිකය රුපියල් 300කින් ප්‍රසාරණය වුණාලු. හරිද? 300කින් ප්‍රසාරණය වුණාලු. 300කින් ප්‍රසාරණය වුණා කියලා කියනවා. ඊට පස්සේ අනිකුත් කරුණු වෙනස්ව පැවතී නම්
ශුද්ධ අපනයනවල වැඩිවීම කොච්චරක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? හරි. එතකොට මේක දැන් ගණනය කරනකොට බලන්න පුතේ මේක ගණනය කරන විදිය අපිට එතකොට මේ දෙන්න පාවිච්චි කරලා හොයාගන්න පුළුවන් ආන්තික පාරිභෝජන නැම්මියාවේ අගය, ඒ කියන්නේ MPC කියන එක්කෙනාගේ අගය. හරි. බලන්න ඒක වැදගත් ප්‍රශ්නයක් ගණනය කරනකොට කොහොමද අපි ගණනය කරන්නේ කියලා. ඒ වගේ ප්‍රශ්නයක්. එතකොට අපිට MPC හදාගන්න පුළුවන්. කොහොමද MPC හදන්නේ? ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා y. හරි. එතකොට ඩෙල්ටා C වලගේ අපි දන්නවා 160යි, ඩෙල්ටා y වලගේ 200යි. මෙතන 160යි, මෙතන 200යි. එතකොට මෙතන සුළු වුණාට පස්සේ හරි. මෙතන සුළු වුණාට පස්සේ MPC වලගේ එනවා 0.8යි කියලා. MPC 0.8යි කියන්නේ අපිට ගුණකය හොයාගන්න පුළුවන්. එක බෙදීම MPS තමයි ගුණකයට එන්නේ. එතකොට මෙයා 0.2යි. එහෙනම් ගුණකයේ අගය කීයද? 5යි. දැන් අපිට දාගන්න පුළුවන් මෙහෙම. ඩෙල්ටා y සමානයි k වැඩි කිරීම ඩෙල්ටා a0. හරිද පුතා? ඩෙල්ටා y දැන් අපිට කියනවානේ මෙතන 300කින් ප්‍රසාරණය වෙලා කියලා. එහෙනම් මෙයා 300. k වලගේ 5යි. එතකොට a0 වලගේ තමයි ශුද්ධ අපනයන වල වැඩිවීම. එහෙනම් මේක 300 5න් බෙදුවට පස්සේ අපිට පිළිතුර හරි ඩෙල්ටා a0 ගන්න පුළුවන් කීයයි කියලාද? 60ක් කියලා අපිට පිළිතුර දක්වන්න පුළුවන්. එහෙනම් ශුද්ධ අපනයන වල වැඩිවීම මිලියන 60ක්. හරි නේද? පිළිතුර 5. පුතා ඊට පස්සේ බලන්න කෙටිකාලීන සමාහාර සැපයුම් වක්‍රය. කෙටිකාලීන සමාහාර සැපයුම් වක්‍රය මොකද වෙන්නේ කියලා අහනවා. හරි. සාමාන්‍යයෙන් කෙටිකාලීන සමාහාර සැපයුම් වක්‍රය අපි මේ විදිහට දක්වන්නේ එයා කොහෙටද ගමන් කරන්නේ? ඉහළට බෑවුම් වෙනවා. පිළිතුර 2. ඊට පස්සේ 2020 ප්‍රශ්න පත්‍රයට එනවා. බලන්න ඒකේ දීලා තියෙනවා නිමැවුමේ දල වටිනාකම සහ දල එකතු කළ අගය අතර වෙනස මොකක්ද කියලා අපෙන් අහනවා. හරි. එතකොට නිමැවුමේ දල වටිනාකමයි දල එකතු කළ අගයයි අතර වෙනස. පුතේ දල එකතු කළ අගය හදන්නේ හොඳට මතක තියාගන්න. දල එකතු කළ අගය හදන්නේ පුතේ. හරිද? දල වටිනාකමෙන් මෙන්න මේ අතරමැදි පාරිභෝජනය අඩු කරාම තමයි දල එකතු කළාගේ එන්නේ. එහෙනම් ඒ දෙන්න අතර වෙනස අතරමැදි පාරිභෝජනය. පිළිතුර 2. ඊපස්සේ ජාතික ගිණුම්කරණයේදී පහත සඳහන් ක්‍රියාකාරකම් අතුරෙන් කවරක් නිෂ්පාදන ඉමෙන් බැහැර කෙරේද? ඒ කියන්නේ නිෂ්පාදන ඉම කියන්නේ ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්නේ මොනවාද? ඇතුළත් නොකරන්නේ මොනවාද කියන එක දක්වන මායිමට තමයි නිෂ්පාදන ඉම කියලා කියන්නේ. හරිද පුතා? බලන්න මේකේ තියෙනවා නිෂ්පාදන ඉමෙන් බැහැර කරන දේවල්. නිෂ්පාදන ඉමෙන් බැහැර කරන දේවල් ජාතික ගිණුම්කරණයේදී අන්තර්ගත වෙන්නේ නැහැ. හරිද පුතා? හරි. බලන්න බලපත්‍ර රහිත වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවා ඒවා නොවිධිමත් ක්‍රියා වුණාට ඒවා ජාතික ගිණුම් වලට ඇතුළත් වෙනවා. කියන්නේ බලපත්‍ර රහිත කියන්නේ නොවිධිමත් ආකාරයට සිදුවෙන දේවල්. අයිතිකරුවාම පදිංචි වෙලා ඉන්න නිවාසයේ ලැබෙන සේවාව ඒවා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව යම්කිසි අගයක් ආරෝපණය කරලා ඇතුළත් කරනවා. කුටුම්බ විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ ඒවා කොහොමත් ඇතුළත් වෙනවා. ගාස්තු අය කිරීමකින් තොරව රජය විසින් අධ්‍යාපනය සැපීම හරි ඒවත් වැටෙනවා. හරිද? ඒවා පොදු පාරිභෝජන තත්වයට වැටෙන්නේ. කුටුම්බ සමාජිකයන් විසින් රෝගී සහ විපත් වූවන් රැක බලා ගැනීම. ඒ කියන්නේ ගෙදර අයවම බලා ගන්න එක ජාතික ගිණුම් වලට දාන්නේ නැහැ. හැබැයි රෝගී හා වියපත් වූ එක්කෙනෙක්ව බලා ගන්න අපි පිටින් එක්කෙනෙක් වැටුප් දීලා ගන්නවා නම් ඒක ඇතුළත් කරනවා. අර ගෙදර අයම බලා ගන්න එක අන්තර්ගත වෙන්නේ නැහැ. ඊපස්සේ ප්‍රාථමික ආදායමේ ප්‍රධාන සංරචක මොනවාද කියලා අහනවා. ප්‍රාථමික ආදායමේ ප්‍රධාන සංරචක බලන්න සේවක ගෙවීම්, දල මෙහෙයුම් අතිරික්තය, දල මෙහෙයුම් අතිරික්තයේ ඉන්නවා ප්‍රධාන පාර්ශවයන්,
පොලී ඉන්නවා, බදු කුලී ඉන්නවා, ලාභ ඉන්නවා, මිශ්‍ර ආදායම් ඉන්නවා, ප්‍රාග්ධන පාරිභෝජනය. අන්න ඒගොල්ලෝ ඔක්කොම ඉන්නවා. ඒ වගේම නිෂ්පාදනය හා ආනයන මත සුද්ධ බදු එනම් පිළිතුර අපිට එක වශයෙන් ගන්න පුළුවන්. හරි. ඒවා පාඩම් කරලා තියාගන්න. මොනවද දල මෙහෙයුම් අතිරික්තයේ ඉන්නේ? පොලී ඉන්නවා, බදු කුලී ඉන්නවා, ලාභ ඉන්නවා, මිශ්‍ර ආදායම්, මේ වගේම ප්‍රාග්ධන පාරිභෝජනය කියන්නේ ෂෙයා වීම. ඒ ඔක්කොම ටික ඉන්නවා ප්‍රාථමික ආදායමේ. හරි. පුතා ඊට පස්සේ එන්න 22 වෙනි ප්‍රශ්නේ මොකද්ද බලන්න තියෙන්නේ? කිසියම් වාර්ෂයක පෞද්ගලික ආදායම ජාතික ආදායම ඉක්ම වූයේ නම් එයින් නිගමනය වන්නේ මොකද්ද කියලා අහනවා. ඒ කියන්නේ කුටුම්බයන්ගේ ආදායම ජාතික ආදායම ඉක්මවල නම් ඒ කියන්නේ කුටුම්බයන්ට ලැබෙන ආදායම එරට සමස්ත ජාතික ආදායම ඉක්මවල ගිහිල්ලා. එහෙනම් වෙන්නේ හරි වැඩි ප්‍රමාණයක් කුටුම්බයන්ට සංක්‍රාම හිමි වෙලා තියෙනවා. බලන්න. සංක්‍රාම ගෙවීම් වල ප්‍රමාණය සමාජ ආරක්ෂණ දායක මුදල් සමාගමික ආදායම් බදු සහ නොබෙදූ සමාගමික ලාභ මුළු එකතුව ඉක්මවා ඇති බවයි. ඒ කියන්නේ සංක්‍රාම ගෙවන එක සමාජ ආරක්ෂණ මුදල් දායක මුදල් ගෙවන එක හරි මේ ආදා සමාගම් වලින් අය කරන ආදායම් බදු නොබෙදූ ලාභ හරි කියන ඒ දෙන්න ඉක්මවල ගිහිල්ලා. ඒ කියන්නේ මේවා කුටුම්බ ආදායමෙන් අඩු වෙන දේවල්. මේවා කුටුම්බ ආදායමට එකතු කරන දේවල්. තේරුණාද? එතකොට මේ දෙන්නට වඩා මෙන්න මේ දෙන්න වැඩි හින්දා තමයි පෞද්ගලික ආදායම කුටුම්බ ජාතික ආදායම ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ. නම් පිළිතුර එක වශයෙන් අපිට ගන්න පුළුවන්. පුතා ඊට පස්සේ එන්න 22 වෙනි ප්‍රශ්නේ දාලා තියෙනවා. එක්තරා කල්පිත ආර්ථිකයක සමාහාර වියදම E වලින් දක්වනවා. මෙතන මේ දක්වලා තියෙන්නේ E වලින් දක්වලා තියෙනවා. නිමැවුමේ මූර්ත නිමැවුම් මට්ටම රුපියල් බිලියන 600යිලු. ඒ කියන්නේ මේ මට්ටමේ තමයි තියෙන්නේ. හරිද? මෙන්න මේ මට්ටමේ තමයි මූර්ත නිමැවුම් මට්ටම තියෙන්නේ. හරිද? එතකොට සැලසුම් නොකළ තොග සමුච්චනය. දැන් මෙතන මේගොල්ලෝ එකිනෙකට ඡේදනය වෙලා තියෙන්නේ. මෙතනනේ. හැබැයි මෙතන තමයි මට්ටම. 400ක තමයි දැන් ඉන්නේ. හරිද? එතකොට 600 මට්ටමට ළඟා වෙන්න ඕනේ. සැලසුම් නොකළ තොග සමුච්චනය රුපියල් බිලියන 200කලු. සැලසුම් නොකළ තොග පහළ වැටීම රුපියල් බිලියන 2යිලු. සැලසුම් නොකළ තොග සමුච්චනය රුපියල් බිලියන 450ක් කියලා මෙතන කියනවා. හරිද? සැලසුම් නොකළ තොග පහළ වැටීම රුපියල් බිලියන 150ක් කියලා කියනවා. හරිද? ඒ වගේම ආර්ථිකයේ සාර්වාර්ථික සමතුලිතයේ තියෙනවා කියලා කියනවා. දෙක කිසිසේත්ම සාර්වාර්ථික සමතුලිතයේ නැහැ. ඒගොල්ලෝ හැබැයි 600 මට්ටමේ ඉන්න ඕනේ මූර්ත නිමැවුම. මේගොල්ලෝ එකිනෙකට ඡේදනය වෙලා තියෙන්නේ මෙන්න මේ කියන මට්ටමේදී. හරිද? මේකේ බලන්න පුතේ මෙතන තියෙන අගය 600යි. නිමැවුම ඒ කියන්නේ y කියන එක කෙනා 600යි. මෙතන අගය එනවා කීයද? 150යි. එතකොට ඒගොල්ලොන්ගේ අතර වෙනස ගත්තම හරි. එතන එනවා අපිට සැලසුම් නොකළ තොග සමුච්චනය අපිට ගන්න පුළුවන් 150ක් විදිහට. හරිද? හරි. පුතා ඊට පස්සේ එන්න 24 වෙනි ප්‍රශ්නේ ධන නිමැවුම් පරතරයක් පවත්නා ආර්ථිකයක උපයෝජනය නොකළ නිෂ්පාදන ධාරිතාවයක් පවතිනවලු. චක්‍රීය සේවා වියුක්තියක් පවතිනවලු. සැබෑ නිමැවුම විභව නිමැවුමට වඩා අඩුයිලු. ආර්ථික කටයුතු වල වේගයේ පසුබැසීමක් තියනවලු. ඉල්ලුමෙන් ඇදුණු උද්දමන පීඩනයක් දකින්න පුළුවන්ලු. හරිද? ඒ කියන්නේ ආර්ථිකයේ ධන නිමැවුම් පරතරයක් කියන්නේ විභව නිමැවුම ওই විදිහට ගමන් කරනකොට ඔන්න ওই විදිහේ තත්ත්වයක්. මෙන්න මේ වගේ තත්ත්වයකදී ආර්ථිකයේ උද්දමන පීඩනයක් ඇති වෙන්නේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමන පීඩනයක් දකින්න පුළුවන්.
ආර්ථිකයක සමාහාර ඉතුරුම් ශ්‍රිතය අපිට දීලා තියෙනවා. මෙම ආර්ථිකයේ සමාහාර පාරිභෝජන ශ්‍රිතය කොහොමද වෙන්නේ? පුතේ සමාහාර ඉතුරුම් ශ්‍රිතය දීලා තියෙනකොට ඒකේ ප්‍රතිලෝමය තමයි සමාහාර පාරිභෝජන ශ්‍රිතය වෙන්නේ. මෙයා ඍණ 200නේ. එහෙනම් මෙයා ධන 200යි. මෙයා 0.25 නම් මෙයා 0.75 වයි. එහෙනම් පිළිතුර අපිට ගන්න පුළුවන් කීයයි කියලාද? 5 විදිහට පිළිතුර ගන්න පුළුවන්. හරි පුතා, එහෙනම් අපි ජාතික ගිණුම් ඒ වගේම සාර්වාර්ථික සමතුලිතය ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ 5 වෙනි පාඩම 6 වෙනි පාඩම අවසානයට පත් කරා. හරි, ඒක MCQ කතා කරලා ඔයාලට පුළුවන් මේව හොඳට බලන්න. මොන හරි ගැටලු තියෙනවා නම් මට WhatsApp message එකක් දාලා ඒ ගැටලු විසඳ ගන්න පුළුවන්.